දැන් මේකෙන් කරන්න හදන පාඩම තමයි රාමු සැකිලි එහෙම නැත්නම් රාමු කට්ටු එහෙම නැත්නම් ඉංග්‍රීසි වලින් කිව්වොත් ෆ්‍රේම්වර්ක්ස් කියන පාඩම. ඒතර මේකෙදි කරන්න හදන වැඩේ තමයි පැය දෙකකට වඩා අඩු කාලෙකින් කොහොමද මේ ඕනම ඒඩල් ගානක් එහෙම නැත්නම් ඕන පොතක තියෙන ගානක් ඕනම ටියුට් එකේ තියෙන ගානක් කොහොමද විනාඩි මේක ඉගෙන ගත්තට පස්සේ විනාඩි 20කට වඩා අඩු කාලෙකින් විනාඩි 15කටත් වඩා අඩු කාලෙකින් කොහොමද මේක හරියට හදන්නේ හදන ක්‍රම මොනවද කියන එක කියලා තමයි මේ වීඩියෝ එකෙන් කරන්නේ. ඉතින් හරි අපි බලමු වැඩේ කොහොමද වෙන්නේ කියලා. ආයෙත් ඒල් පේපර් එකට මේ ගානේ නේ හැටි කිව්වොත් ඇප්ලයිඩ් පේපරේ පාර්ට් B එකේ දෙවෙනි කොටස පාර්ට් B එකේ 15 වෙනි ගානේ B කොටස තමයි මේක එන්නේ. ඒකට ලකුණු හම්බ වෙනවා ලකුණු 60ත් 80ත් අතර ගානක් හම්බ වෙනවා අනිවාර්යෙන් 60ට වඩා වැඩි 70ටත් වඩා වැඩි අනිවාර්යෙන් 75ක් විතර තමයි බොහෝ විට ඒ වගේ ලකුණු ප්‍රමාණයක් තමයි හම්බ වෙන්නේ. හරි අපි බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. එතකොට රාමුසැකිලි ගානක් ගත්තට පස්සේ රාමුසැකිලි ගානක් අපිට දෙන විදිහක් තියෙනවා. ඒ විදිහ තමයි නිකන් එයාලා අපිට කියනවා මෙන්න මෙහෙම දඬු කීපයක් තියෙනවා. මෙන්න මේ දඬු කෙලවර වලින් එකිනෙකට සංදි කරලා තියෙන්නේ. එහෙම සංදි කරලා තියෙන්නේ. එතකොට එයාලා අපිට හොයන්න කියනවා. මෙන්න මේ එක් දඬු වල ආතතියේ තෙරපුමයි හොයන්න කියලා කියනවා. තාම වල පාඩම ගැන මෙලු හසරක් දන්නේ මම නිකන් මොනවද මේ ගානේ අහන්නේ කියලා නිකන් කිව්වා. එතකොට හරි එක් දඬු සංදි කරලා තියෙනවා. ඒ වගේම එක් දඬු වල තියෙන ආතති තෙරපුම් බල අහනවා. හරි එතකොට දැන් ආතති තෙරපුම් කියලා වචනයක් ඇහෙනවා. හරි ඒතොර ආතති තෙරපුම් අපි හිතුව මීට කලින් මේ වචනයක් අහලව නැහැ කියලා. හරි ඒතොර ප්‍රශ්නයක් කියන මොනවද ආතති මොනවද තෙරපුම් කියලා. හරි මම කියන දැන් මොනවද ආතති මොනවද තෙරපුම් කියලා. ඇත්තටම ආතතියක් නැත්තම් තෙරපුමක් කියන එක තීරණය වෙන්නේ දැන් හිතන්නකෝ වෙන මේ දණ්ඩ කියලා. මේ දණ්ඩ AB කියලා මම කියනවා. හරිද? ඒතර මේ AB දණ්ඩ ගත්තට පස්සේ ඒ දණ්ඩේ තියෙන ආතතියක්ද එහෙම නැත්තම් තෙරපුමක්ද කියලා තීරණය වෙන්නේ. ඇත්තට මේ ඒක දෙපැත්තේ තියෙන මෙන්න මේ සංදියට දැනෙන විදිහ අනුව තමයි ඒක තීරණය වෙන්නේ. මෙන්න මේ සංදි කරලා තියෙන විදිහ අනුව මෙන්න මේ දණ්ඩ ආතතියකට ලක් වෙනවා නම් ඒ දණ්ඩේ ආතතියක් තියෙන කියලා කියනවා. එහෙම නැත්තම් ඒ දණ්ඩේ තෙරපුමක් ඒක තෙරපුමකට ලක් වෙනවා නම් ඒ දණ්ඩේ තියෙන තෙරපුමක් කියලා කියනවා. ඒතර අපි හිතමු ආතතියකට ලක් වෙනවා කියලා AB දණ්ඩ. එතකොට ඒක අපි ලකුණු කරන්නේ මෙන්න මෙහෙමයි. ආතතියට ලක් වෙනවා නම් මෙන්න මෙහෙමයි ඒක ලකුණු කරන්නේ. ඒ කියන්නේ මෙන්න මේ සංදියේ ඉන්නවනම් සංදියෙන් ඉවතර තමයි මේ ඊතලේ ලකුණු කරන්නේ. හරිද? බලය ලකුණු කරන්නේ ඉවතර. ඊතලේ කියලා කිව්ව එක නිකන් අවුල්ලා කියන මේ බලය ලකුණු කරන්නේ ඉවතර. මෙතන මේ සංදි ගත්තොත් එයා ආතතිය කරලක් වෙලා තියෙන. ඒ බලය ලකුණු කරන්නේ ඉවතට. මෙන්න මේ විදිහට. හරි. ඒතර අපි හිතමු මෙන්න මේ දණ්ඩ BC කියලා. ඒතොර BC දණ්ඩ අපි හිතමු තෙරපුමකට ලක් වෙලා තියෙනවා කියලා. තෙරපුමකට ලක් වෙලා තියෙනවනම් ඒකේ බලය ලකුණු කරන්නේ මෙන්න මෙහෙමයි. මෙන්න මේ සංදි දෙක නිසා මෙන්න මේ දණ්ඩ තෙරපුමකට ලක් වෙලා නම් තියෙන්නේ. ඊතලේ ලකුණු කරන්නේ මෙන්න මේ උල් කොටස මේ සංදිය පැත්තට එන්න තමයි මේක ලකුණු කරන්නේ. හරිද? මේ උල් කොටස මෙන්න මේ සංදිය පැත්තට එන්න තමයි ලකුණු කරන්නේ. හරි. එතකොට මෙන්න මේකට අපි කියන මොනවද? ආතතිය කියලා. මෙන්න මේකට අපි කියන මොනවද? තෙරපුම කියලා කියනවා. හරි. එතකොට දැන් ගානේ තියෙන එක එලිමන්ට්ස් තමයි මේ අපි ඉගෙන ගන්න. හරිද? මේ හැම ගානකම තියෙන මේ එකම එලිමන්ට්ස් ටික තමයි තියෙන්නේ. දඬු වගේක් තියෙනවා. ඒ දඬු වල තියෙන්නේ ආතතියද තෙරපුමද කියලා අපෙන් අහනවා. එතකොට දැන් මම තව වචනයක් දඬු කියලා වචනයක් ගැන කතා කරා. එතකොට මේ හැම දණ්ඩකටම අපි මේ පාඩමේදී කියනවා ලුහු දණ්ඩක් කියලා. ඒ කියන්නේ මේ ගානේදී මේ අපි රාමුසැකිලි හදන්න භාවිතා කරන්නේ ලුහු දඬු කියලා කියනවා. එතකොට ලුහු දණ්ඩක් කියන්නේ මොනවද? ඊළඟ ප්‍රශ්නය ලුහු දඬු. ඔය ඇත්තටම ලුහු දඬු. ලුහු දඬු කියලා කියන්නේ ස්කන්ධයේ බිඳුවක් වෙන දණ්ඩකට. ස්කන්ධය බිඳුවක් වන දණ්ඩකට තමයි ලුහු දණ්ඩක් කියලා කියන්නේ. එතකොට මේ ලෝකේ ඇත්තටම ලුහු දඬු කියලා જાතියක් ඉන්නවද කියලා ප්‍රශ්නයක් එනවා. ඔය ඇත්තටම මේ ලෝකේ ලුහු දඬු කියලා જાතියක් නැහැ. මෙතන වෙන්නේ ඇත්තටම මෙන්න මේ වගේ කාරණයක්. ඒ කියන්නේ මේ එක් දඬු ගත්තට පස්සේ ওই දඬු වල ඇතිවන ආතති තෙරපුම් තියෙනවනේ. ඔය ආතති තෙරපුම් වල විශාලත්වය වෙන්නේ නිකන් ලක්ෂය නිව්ටන් වගේ නම් ඒ ඇතිවන ආතතියක් ලක්ෂය නිව්ටන් වගේ නම් ඒ අදාළ දණ්ඩේ බර වෙන්නේ 0.5 කිලෝග්‍රෑම් වගේ. ඒ කියන්නේ ඒකේ බර ගත්තොත් බර නිව්ටන් 0.5ක් වගේ. එතකොට ඒ දණ්ඩේ ඇතිවන ආතති තෙරපුම් වල විශාලත්වය එයාගේ ඒ එක් දඬු වල බර එයාලගේ ආතති තෙරපුම් වලට සාපේක්ෂව නිකන් නොගෙනිය හැකි තරම් අගයක් නිසා තමයි අපි ඒවල ස්කන්ධය නොගෙනිය හැකි තරම් කියලා කියන්නේ. නැත්තම් බිඳුවක් කියලා කියන්නේ. හරිද? මොකද්ද මම ආයෙත් කියන්නම්. මේ එක් දඬු ගත්තට පස්සේ ඒව වල ඇතිවන ආතති තෙරපුම් වල විශාලත්ව සෑහෙන වැඩි. අන්න ඒක නිසා තමයි ඒ වල ස්කන්ධ නොගෙනිය හැකි තරම් කියලා කියන්නේ. ස්කන්ධ වලට සාපේක්ෂව සෑහෙන විශාල අගයක්. නැත්තම්
මේ වලගේ සෑහෙන්න කුඩයි මෙන්න මේ ඇති වෙන ආතති තෙරපුම් වල විශාලත්වය වලට සාපේක්ෂව. හරි. අන්න ඒක නිසා තමයි මෙන්න මේවට අපි ලුහු දඬු කියලා කියන්නේ. නැත්තම් ඇත්තටම ස්කන්ධේ බිඳුවක්ම වෙන්නේ නැහැ. ඒත් අපි බිඳුවක් කියලා ගණන් හදද්දී පහසුවට ගන්නවා. හරිද? හරි. ඒතකොට මම ඒක ආයතේ දීඝ කතාව කියන්නේ නිකන් දල වශයෙන් වල ගන්න මේ ලුහු දණ්ඩක් කියලා කියන්නේ ස්කන්ධේ බිඳුවක් වන දණ්ඩක්. එතකොට මේ මුළු පාඩමේම මෙන්න මේ මුළු පාඩමේම තියෙන වචන ටික තමයි මේවා. හරිද? මම කිව්වා මේ පාඩමේදී ගාණක් දෙනවා. ඒ ගානේ මෙන්න මේ වගේ ලුහු දඬු කීපයක් එක එක කෙලවරවල් වලින් සංදි කරලා මේ වගේ රාමු සැකිල්ලක් හදලා තියෙනවා. ඒතකොට මේ හදලා තියෙන රාමු සැකිල්ලේ මොනවද අපෙන් අහන්නේ? ආතති මොනවද? තෙරපුම් මොනවද කියලා තමයි අහන්නේ. ඉතින් ඒකේ තියෙන වචන තුන තමයි මොනවද දැන්? ආතති තෙරපුම් ලුහු දඬු. හරි. මූලිකම තියෙන එලිමන්ට්ස් ටික තමයි ඕවා ටික. ඊට පස්සේ අපිට කියනවා මෙන්න මේ ආතති තෙරපුම් වල විශාලත්වය හොයන්න කියලා. ආතති තෙරපුම් වල විශාලත්වය. ආයි විශාලත්වය හොයන්න අපි භාවිතා කරන ක්‍රමය. මෙන්න මේ ආතති තෙරපුම් වල විශාලත්වය සොයන්න අපි භාවිතා කරන ක්‍රමය තමයි මොනවද? අන්නේ විශාලත්වය හොයන්න අපි භාවිතා කරන ක්‍රමයට තමයි අපි කියන්නේ බෝ අංකණය කියලා. හරි. තොර මේ පාඩමේ අපි කතා කරන්නේ මොකද්ද මේ බෝ අංකණය කියලා. නැත්නම් බෝ අංකණය භාවිතා කරලා කරන දෙයක් ගැන තමයි මේ පාඩමේදී කතා කරන්නේ. බෝ අංකණය කියලා කියන්නේ බලයක් අංකණය කිරීමේ ක්‍රමයක්. අපි එතකොට ඇප්ලයිඩ් වලදී දන්නවා බලයන් අංකණය කරන ක්‍රම කීයක් තියෙනවද? අපිට බලයක් VG අංකණය කරන්න පුළුවන්. ඒ වගේම ජ්‍යාමිතිකව අංකණය කරන්න පුළුවන්. මේක ටිකක් සම්බන්ධ වෙන අර ජ්‍යාමිතිකව අංකණය කරනවා වගේ එකකට තමයි ටිකක් සම්බන්ධ වෙන්නේ. හරි. ඒ මොකුත් දන්නේ නැහැ කියලා හිතාගෙන අයි බලමු මොකද්ද මේ කියලා. හරි. එතකොට බෝ අංකණය කියලා කියන්නේ මොකද්ද? බෝ අංකණය කියලා කියන්නේ සරලව ගත්තොත් බලයක් අංකණය කරන තවත් එක් ආකාරයක්. හරි. මම කියනම් මෙහෙම සරලව බලයක් අංකණය කරන ආකාරයක් වෙයි කියලා කියන්න. හරි. බලයක් අංකණය. හරි. එතකොට බෝ අංකණය කියලා කියන්නේ මොකද්ද? බලයක් අංකණය කරන තවත් එක් ආකාරයක්. හරිද? එතකොට අපි එහෙම ආකාර දන්නවා මොනවද? අර දෛශික අංකණය කරන ආකාරය කියලා අපි කරලා තියෙන ඇප්ලයිඩ් වලදී මොනවද? VG අංකණය කරනවා, ජ්‍යාමිතිකව අංකණය කරනවා. හරිද? හරි. අපි එහෙනම් දැන් බලමු කොහොමද ජ්‍යාමිතිකව බලයක් අංකණය කරේ කියලා. හරි. ජ්‍යාමිතිකව අංකණය. හරි. බලයක් ජ්‍යාමිතිකව අංකණය කරේ මෙන්න මෙහෙමයි. හිතන්න මෙන්න මෙහෙම නිව්ටන් 5ක බලයක් හිටියා කියලා. මෙන්න මෙහෙම නිව්ටන් 5ක බලයක් හිටියා. එතකොට මෙන්න මෙහෙම නිව්ටන් 5ක බලයක් ඉද්දි අපි හිතමු මෙහෙම 1 මීටරයකින් නිව්ටන් එකක් නිරූපණය කරනවා කියලා. එතකොට අපිට අඳින්න තියෙන්නේ මොකද්ද? 1 මීටර් එකකින් නිව්ටන් එකක් නම් නිරූපණය කරන්නේ නිව්ටන් 5ක් නිරූපණය කරන්න මීටර් 5ක විතර රේඛාවක් අඳින්න ඕනේ. හරිද? එතකොට එහෙම රේඛාවක් ඇඳලා මෙන්න මේ දෙපැත්තේ ඉවරණ තැන් තියෙනවනේ. ඒ කෙලවර වලට අකුරු ටිකක් දාගන්නවා. AB කියලා. ඊට පස්සේ දැන් මෙන්න මෙහෙම ඊතලයක් ගත්තට පස්සේ අපි දන්නවනේ මේ ඊතලයේ උල තියෙන පැත්ත ඉවර වෙන පැත්ත. ඊතල මෙතන ඉඳන් මෙතෙන්ට යන්නේ. මෙතනින් ඉවර වෙනවා. ඒ වගේම මෙන්න මෙතන පටන් ගන්න තැන. හරි. මෙන්න මෙහෙම ඊතලයක් ගත්තට පස්සේ ඊතලේ දැම්මට පස්සේ මේ නිව්ටන් 5 කියන බලය අපිට අංකණය කරන්න පුළුවන් මෙන්න මෙහෙම. කොහොමද? නිව්ටන් 5 සමානයි. දැන් මේ කියන්නේ මේ පටන් ගන්න තැන ඉඳන් ඉවර වෙන තැනට නෑනේ. ඒතකොට මේක A ඉඳන් B ට යනවා කියලා කියන්න පුළුවන්. එහෙනම් A මුලින් ලිව්වා B මුලින් පස්සේ ලිව්වා. මෙන්න මෙහෙම උඩින් මේක උත් දාන්න ඕනේ. හරිද? දෛශික අංකණය කරද්දී. හරි. අපි දැන් මාතෘකාව දාමු බෝ අංකණය. හරි. අපි නම් දැන් බලමු මොකද්ද මේ බෝ අංකණයෙන් කියන්නේ කියලා. අපි ගමුකෝ මෙන්න මේ නිව්ටන් 5ක් වුණම් බලය ගමුකෝ. මෙන්න මෙහෙම නිව්ටන් 5ක බලයක් ඉන්නවනම් අපි කොහොමද බෝ අංකණයෙන් මේක ලකුණු කරන්නේ? ඒක කරන්නේ මෙහෙමයි. බෝ අංකණයක ලකුණු කරද්දී අපි මේ දෙපැත්තේ ඉන්න අවකාශය තමයි භාවිතා කරන්නේ. හරිද? එතකොට අපි මෙන්න මෙහෙම වැඩක් කරනවා. මේ පැත්තට මේ ඉරෙන් මේ පැත්තට දානවා සිම්පල් ලකුණක් A කියලා. ඉරෙන් මේ පැත්තට දානවා සිම්පල් ලකුණක් B කියලා. ඊට පස්සේ අපිට අභිමත විදිහට, අපිට කැමති විදිහට, අපිට ඕනේ විදිහට අපි මෙන්න මෙහෙම දිශාවක් දෙනවා භ්‍රමණය වෙනවා කියලා. හරිද? මෙතන ඉඳන් මෙතෙන්ට, එහෙම නැත්නම් මෙතන ඉඳන් මෙතෙන්ට. මෙතන ඉඳන් මේ පැත්තට නම් ඒක දක්ෂිණාවර්තව කියලා ගන්නවා. මෙතන ඉඳන් මේ පැත්තට නම් ඒක වාමාවර්තව කියලා ගන්නවා. හරිද? මට ඕන නිසා මම මේ පැත්තට දෙනවා. අන්න එහෙම දුන්නාට පස්සේ
මෙන්න මේක අපි අංකණය කරන්නේ මෙන්න මෙහෙමයි. මේ නිව්ටන් 5ක් උන බලය අපි අංකණය කරන්නේ. දැන් මේ මං කිව්වේ කොහොමද? මේ පැත්ත ඉඳන් මේ පැත්තට යනවා කියලා නේ කිව්වේ. එහෙනම් මම මේක අංකණය කරන්නේ A ඉඳන් B ට යනවා කියලා. දැන් බැරි වෙලා හරි මම කිව්වනම් මේ කියන්නේ මේ පැත්ත ඉඳන් මේ පැත්තට කියලා. එතකොට නිව්ටන් 5න් කියන බලය නිව්ටන් 5 කියන බලය අංකණය කරන්නේ B ඉඳන් A ට. හරිද? ඔන්න ඕක මුලින්ම තේරුම් ගන්න ඕනේ. මොකද්ද? යම් කිසි බලයක් ඉන්නවනම් මොකද්ද කරන්නේ? දෙපැත්තට දා ගන්නවා අකුරු දෙකක් දාලා අපිට කැමති පැත්තකට භ්‍රමණය වෙනවා කියලා දිශාවක් දෙනවා. මේ පැත්තට නම් මේ පැත්ත නැත්නම් මේ පැත්තට නම් මේ පැත්ත. අපි ඒ දෙන පැත්ත අනුව මෙන්න මෙහෙම මේ බලය අංකණය කරන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් අපි දුන්නේ මේ පැත්තට. ඒකේ අදහස තමයි මේ පැත්ත ඉඳන් මේ පැත්තට යනවා කියන එක. මේ පැත්තට දුන්නා ඒකේ අදහස තමයි මේ පැත්ත ඉඳන් මේ පැත්තට යනවා කියන එක. මම මෙතන දැන් දුන්නේ මේ පැත්ත ඉඳන් මේ පැත්තට. එහෙනම් A ඉඳන් B ට යන නිසා A B කියලා දානවා. මේ පැත්තට දුන්නා B ඉඳන් A ට යන නිසා මේක B A කියලා අංකණය කරනවා. දැන් කොහොම හරි මම දැම්මේ මේ පැත්තට. එහෙනම් ඒක A B කියලා අංකණය කරනවා. හරිද? එහෙම අංකණය කරාට පස්සේ දැන් කොහොමද මේක අඳින්නේ? බොංකණයෙන් අඳින්නේ කොහොමද මේක? හරි. අර ආනතියම තියෙන අර විශාලත්වයෙන් සහිත මෙන්න මෙහෙම රේඛාවක් අඳිනවා. මෙන්න මෙහෙම රේඛාවක් ඇඳලා පස්සේ මෙන්න මේ දෙකලවරට සහ විශේෂම කාර්යය තමයි බෝංකණයෙන් බලයක් අංකණය කරද්දී ඊතලයක් දාන්නේ. ඒක තමයි ප්‍රධානම විශේෂත්වය මේකේ තියෙන. හරිද? මේ හැමතැනම අපි ඊතලයක් දැම්මා. හරිද? ඒත් මෙතනදී ඊතලයක් දාන්නේ. හරිද? මේ ආනතියටම ඒ විශාලත්වයෙන් සහිතව මෙන්න මෙහෙම රේඛාවක් අඳිනවා. ඇඳලා දැන් මෙතන අපි මේක අංකණය කරේ කොහොමද? A ඉඳන් B නේ. එහෙනම් මට පුළුවන් දැන් A මෙතන දාලා B මෙතන දාන්නත් පුළුවන්. ආයෙත් තව මොනවද තියෙන්නේ? තව මට පුළුවන් B මෙතන දාලා A මෙතන දාන්නත් පුළුවන්. එතකොට මේ දෙකෙන් එකයි හරි. කවුරු හරි වෙන්න පුළුවන්. ඔන්න බලන්න ඈ. දැන් මේ කෑල්ල නිකන් අර දෛශික අංකණය කරන විදිහ වගේ මේ. නිව්ටන් 5න් කිව්වහම AB කියලා අංකණය කරොත් ඒක අදහස මොකද්ද? A ඉඳන් B ට නේ. හරි මෙතනත් ඒ වගේ මේ. නිව්ටන් 5න් සිම්පල් A ඉඳන් B ට තමයි යන්නේ. එහෙනම් මෙයාගේ ඊතලයේ දිශාව තියෙන්නේ A ඉඳන් B ට. දැන් මේ රූප සරහනට අනුව ඊතලයේ දිශාව තියෙන්නේ කොහෙටද? මෙතන ඉඳන් මෙතෙන්ට. අය කියන්නේ ඉහළට. හැබැයි කියන්නේ. හැබැයි අඳින්නේ අපි. ඊතලයේ දිශාව අඳින්නේ. මේකට අනුව ඊතලයේ දිශාව තියෙන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට. මේකට අනුව ඊතලයේ දිශාව තියෙන්නේ කොහෙද? මෙතන ඉඳන් පල්ලෙහාට. ඒත් ඇත්තටම ඊතලයේ දිශාව තියෙන්නේ කොහෙද? ඉහළට තියෙන්නේ. එහෙනම් මේක තමයි හරි එක. ඇයි ඒ? මෙතන A ඉඳන් B ගත්තට පස්සේ නේ? A ඉඳන් B එහෙනම් ඉහළට නෙදී. එහෙනම් මේක තමයි හරි එක. මේක ගත්තොත් AB පල්ලෙහාට තියෙන්නේ. AB පල්ලෙහාට කියන්නේ A ඉඳන් B පල්ලෙහාට එහෙනම් ඊතලේ පල්ලෙහාට තියෙන්නේ. එහෙනම් ඇත්තට තියෙන පල්ලෙහාට නෙමෙයි ඉහළට නෙදී. එහෙනම් මේක තමයි හරි රූප සරහන. හරිද? මෙන්න මේකට තමයි කියන්නේ බෝඅංකණය භාවිතා කරලා බලයක් අංකණය කරනවා කියලා. හරිද? තව එකක් ගමු. මම එක කියලා කියන්නම්කෝ. මම ගන්න මෙන්න මෙහෙම එකක්. මොකද්ද කරන්නේ? මෙන්න මෙහෙම බලයක් ඉන්න ඕන. ඒකත් නිව්ටන් 5න්ම ගමුකෝ. නිව්ටන් 5යි කැමති අකුරක් දාන්න පුළුවන්. AB ම ඕනේ නැහැ. මෙතන C දාලා මෙතන D දානවා. එතකොට අර වගේ දිශාවක් දෙනවා. මම මේ පැත්තට දුන්නොත් එතකොට කොහොමද මේ නිව්ටන් 5න් කියන එක අපි අංකණය කරන්නේ? නිව්ටන් 5න් අපි අංකණය කරන්නේ දැන් මේ පැත්ත ඉඳන් මේ පැත්තට දුන්නේ. එහෙනම් මේ පැත්ත නම් දුන්නේ D ඉඳන් C ට. මේ මෙතන අනුව මේ පටන් ගන්න මේ පැත්තෙන් ඉවරන මේ පැත්තෙන් වගේනේ. එතකොට මේ ඉඳන් මෙතන තමයි මේක අංකණය කරන්නේ. DC කියලා. හරිද? එතකොට මේක අංකණය කරන්නේ DC කියලා. එතකොට දැන් මේක කොහොමද අපි බෝඅංකණයෙන් අඳින්නේ? මේ ඒ විශාලත්වයෙන් සහිත ඒ ආනතියටම අඳින රේඛාවක් ඇඳලා DC ඔහොම වෙන්නත් පුළුවන්. නැත්තම් C මෙතන D මෙතන වෙන්නත් පුළුවන්. මේ දෙකෙන් එකයි හරි. කවුද හරි එක? හරි එක කවුද කියලා අඳින විදිය තේරුම් ගත්තා පස්සේ එකපාරෙන් අඳින්න පුළුවන්. මේ දෙකක් අඳින්නේ අර පැටලුණොත් කියලා තමයි අඳින්නේ. දැන් මේක කරනු කොහොමද? නිව්ටන් 5න් බලය යන්න ඕනේ හරිනම් D ඉඳන් C ට. අකුරු අණු පිළිවෙලට තමයි යන්න ඕනේ. එහෙනම් මේ රූප සරණ ගත්තොත් D ඉඳන් C මෙහෙමනේ තියෙන්නේ. මෙතන ඉඳන් මෙතන තියෙන්නේ. එහෙනම් ඊතලේ මේ පැත්තට තියෙන්නේ. මේකට අනුව D ඉඳන් C මෙහෙට තියෙන්නේ. එහෙම ගත්තොත් ඊතලේ මෙහෙට එන්නේ. ඒතර කවුද හරි එක? හරියටම ඊතලේ තියෙන්නේ මේ පැත්තට තියෙන්නේ. එහෙනම් මේක තමයි හරි එක. මොකද මේ DC මේකට අනුව මෙහෙට යන්නේ. එහෙනම් මේක හරි එක. මෙයා වැරදි. හරිද? තව ටිකක් බලමු. මෙන්න මෙහෙම ඉන්නවා. මේක තිරසට අංශික 30ක් ආනතයි. මේ පැත්තට ඉන්නවා කියමු නිව්ටන් 10ක බලයක්.
මෙතන ඉන්නවා කියමු A, මෙතන ඉන්නවා කියමු B. එතකොට මේ කියන්නේ මෙන්න මෙතන මේ පැත්තට කියලා කියන්න. එහෙනම් අපි කොහොමද මේ නිව්ටන් 10 කියන එක අංකණය කරන්නේ? නිව්ටන් 10 අංකණය කරන්නේ මෙන්න මෙහෙමයි. මෙතන ඉඳන් මේ පැත්තට ඉන්නේ. එහෙනම් ඒක A B කියලා තමයි ලියන්න ඕනේ. හරි. ඊට පස්සේ ඕ අංකණයෙන් අඳිද්දි කොහොමද? ඒ ආනතියටම මේ විශාලත්වයේම තියෙන රේඛාවක් අඳිනවා. ඇඳලා ඒ ආනතියම දානවා. දාලා මේකේ තියෙන ප්‍රධානම ලක්ෂණය මොකද්ද? ඊතලයක් දාන්නේ. එහෙනම් මේ දෙපැත්තට දාන අකුරු වලින් තමයි මේකේ දිශාව අපි නිරූපණය කරන්නේ. හරිද? කොහොමද? මම තව එකක් ගන්නම්කෝ ඔයාලට පැටලුනොත් කියලා. මෙහෙම. හරි මම මේ පැත්තට දාන්නම් A කියලා, මේ පැත්තට දාන්නම් B කියලා. මෙතනට දාන්නම් B කියලා, මෙතනට දාන්නම් A කියලා. හරි. මේ දෙකෙන් කවුද බලමු හරි එක. හරි දැන් මේකට අනුව ඊතලයේ දිශාව කොහෙද යන්න ඕනේ? A ඉඳන් B ට. ඒ කියන්නේ මෙතනින් පටන් අරන් මෙතනින් ඉවර වෙන්න ඕනේ. එහෙනම් මෙතනින් පටන් අරන් මෙතනින් ඉවර වෙනවා නම් මේකට අනුව මේ රූප සරහනට අනුව ඊතලය එන්නේ මේ පැත්තට. එහෙනම් මේ රූප සරහන ගත්තොත් A වලින් පටන් අරන් B වලින් ඉවර වෙනවනේ. එහෙනම් A වලින් පටන් ගත්තා B වලින් ඉවර වෙනවා. එහෙනම් මේ පැත්තට යන ඊතලය. එහෙනම් හරි කිව්වොත් ඇත්ත රූප සරහනේ ඊතලයේ තියෙන්නේ මේ පැත්තට. එහෙනම් මේකට අනුව ඊතලයේ තියෙන්නේ කොහෙද? A ඉඳන් B පල්ලෙහාට මෙහෙට. මේකට අනුව ඊතලයේ තියෙන්නේ කොහෙද? A ඉඳන් B මෙහෙට. එහෙනම් හරි එක කවුද? මෙයා තමයි හරි එක. මෙයා වැරදි. හරි. තව බල. මෙහෙම එකක් ගමු බල. මෙහෙම ඉන්නවා 8 නිව්ටන් කියලා එකක්. මං දාන්න මෙතෙන්ට B මෙතෙන්ට A කියලා දාන්නම්. මේ පැත්තට යනවා කියලා කියන්නම්කෝ. හරි. ඒතර කොහොමද මේ නිව්ටන් 8 අපි අංකණය කරන්නේ? නිව්ටන් අපි 8 අංකණය කරන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට යනවා කියලානේ. B ඉඳන් A ට යනවා කියලා තමයි අංකණය කරන්නේ. එතකොට බෝ අංකණයෙන් අදීදී ඒ විදිහටම සිතසුර ඒකවක් ගන්නවා. ඒ විශාලත්වයෙන්ම ඊට පස්සේ මම තව එකක් ගන්නම්. හරි. මේකට අනුව කියන්නේ මොකද්ද? B ඉඳන් A ට යනවා කියලානේ කියන්නේ. ඒ කියන්නේ B වලින් පටන් අරන් A වලින් ඉවර වෙන්න ඕනේ. හරිද? එතකොට මම මෙතන B දාලා මෙතන A දාන්නම් මේකෙදි. මෙතන A දාලා මෙතන B දාන්නම් මේකෙදි. එතකොට කොහොම හරි ඊතලේ යන්න ඕනේ B වල ඉඳන් A ට. B වල ඉඳන් A ට. B වලින් පටන් අරන් A වලින් ඉවර වෙන්න ඕනේ. එහෙනම් මේකට අනුව ඊතලේ දිශාව තියෙන්නේ මේ පැත්තට. මේකට අනුව මේ B වල ඉඳන් A ට යන්නේ ඊතලේ දිශාව තියෙන්නේ මෙහෙට. කවුද හරි එක? ඇත්තටම ඊතලේ දිශාව තියෙන්න ඕනේ පල්ලෙහාට. එහෙනම් මෙයා තමයි හරි එක නේද? මෙයා හරි. මෙයා වැරදි. හරි. මම හිතන්නේ දැන් තීරණය ඇති කොහොමද බෝ අංකණයෙන් හරියටම මේ බලයක් ලකුණු කරන්න කියලා. හරි. අපි චුට්ටක් මීට වඩා ටිකක් වෙනස් අවස්ථාවකට යන්. බලයන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්නවා කියලා. මම නිකන් තුනක් ඉන්න එකක් ගැන කිව්වොත් මේ පැත්තට P ඉන්නවා, මේ පැත්තට Q ඉන්නවා, මේ පැත්තට R ඉන්නවා කියලා කිව්වොත්. හරි. බලයන් තුනකට වඩා වැඩි ප්‍රමාණයක් හිටියොත් අපි කරන්න ඕන දේ තමයි මේ බලයන් ඔක්කොම කැපිලා යන විදිහට මෙන්න මෙහෙම රවුමක් ගහගන්න ඕනේ. ගහගෙන මේ සංවෘත කෑලි ඉන්නෝනේ. මෙන්න මේ සංවෘත කෑලි වලට දෙන්න ඕනේ ඉංග්‍රීසි අකුරු ටිකක්. මෙන්න මෙහෙම. ඉංග්‍රීසි අකුරේ ඕන ග්‍රීක හරි දෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඉංග්‍රීසි අකුරුම දෙන්න ඕනේ නැහැ. ඉලක්කම් උනත් දෙන්න පුළුවන්. හරිද? පැටලෙන්නේ නැති මොකක් හරි එකක් දෙන්න. හරි. ඊට පස්සේ මෙතෙන්ට B දාන්න, මෙතෙන්ට C දාන්න. හරි. මෙහෙම හැම බලයක්ම කැපිලා යන විදිහට රවුමක් ගහනවා වගේම ගහලා කියන්නත් ඕනේ මේ රවුම කැරගෙන්නේ මොන පැත්තටද කියලා මේ. ගමන් කරන්නේ මොන පැත්තටද කියලා කියන්නත් ඕනේ. සාමාන්‍යයෙන් බෝ අංකණයේ ගණන් වල පාස්විස් ගණන් වල තියෙන මාකින් වලත් ඔය හැම එකම ගන්නේ වාමාවර්තෝ කියලා තමයි ගන්නෙ. හරිද? හරි. එහෙනම් අපි මේකෙත් වාමාවර්තෝ කියලා ගමු. මේ වාමාවර්තෝ ගත්තට පස්සේ මෙන්න මේ P බලය. මෙන්න මේ P බලය කොහොමද අපි අංකණය කරන්නේ? වාමාවර්තෝ ගන්න. ඒතොර මෙයා මෙතන ඉඳන් මෙතෙන්ට, මෙයා මෙතන ඉඳන් මෙතෙන්ට, මෙයා මෙතන ඉඳන් මෙතෙන්ට. එහෙම යන්නේ. ඒතොර මෙතන ඉඳන් මේ පැත්තට තමයි යන්න ඕනේ. දිශාව. හරිද? ඒතොර P බලය ගත්තොත් එයා අංකණය කරන්නේ කොහොමද? මුළු රවුමම යන්නේ වාමාවර්ත නම් මේ බලය දෙපැත්තේ අකුරුත් යනවනේ මෙතන ඉඳන් මේ පැත්තට යන්න ඕනේ. හරිද? ඒතර P බලය අපි අංකණය කරන්නේ A වල ඉඳන් B ට යනවා කියලා. ඒක අංකණය කරන්නේ A වල ඉඳන් B ට යනවා කියලා. ඊට පස්සේ R බලය ගත්තොත් R බලය ගත්තොත් මෙයා මෙතන ඉඳන් මේ පැත්තට එන්නේ. ඒ කියන්නේ වාමාවර්තනේ. මෙතන ඉඳන් මේ පැත්තට එනවා කියලා තමයි ගන්නේ. ඒතකොට B ඉඳන් C ට යනවා කියලා තමයි ගන්නෙ. Q වෙනි බලය ගත්තොත් කොහොමද? Q වෙනි බලය ගත්තොත් මේ වාමාවර්තනේ. ඒතකොට මේ මෙතන ඉඳන් මේ පැත්තට යන්න ඕනේ. මෙතන මේ පැත්තට යන්න ඕනේ වාමාවර්තය නිසා. C වල ඉඳන් A ට. කවුරු ඇහුවොත් ඒතකොට A වල ඉඳන් C ට බැරිද කියලා නෑ. A වල ඉඳන් C ට ගත්තොත් මේ A වල ඉඳන් C ට ගත්තොත් ඒ කියන්නේ දක්ෂිණාවර්තෝ. අපි ගන්නේ වාමාවර්තන සම්පූර්ණ රවුම කරගෙන්නේ වාමාවර්තෝ නිසා මේ හැම එකක්ම යන්න ඕනේ වමට මේ. මෙතන මේ පැත්තට තමයි යන්න ඕනේ. ඒක නිසා ඒක CA කියලා තමයි අංකණය කරන්නේ. හරි. අපි එහෙනම් දැන් බලමු කොහොමද ඒව අඳින්නේ කියලා. P කියන බලය බෝ අංකණයෙන් අංකණය කරන්නේ AB කියලා. ඒ කියන්නේ ඊතලයේ යන්න ඕනේ A වල ඉඳන් B ට. හරි. එතකොට P කියන බලයේ හැඩය කොහොමද තියෙන්නේ? තිරස්ව තියෙන්නේ. ඒ විශාලත්වයට තිරස් රේඛාවක් ඇඳගත්තා. ඒ වගේම දැන් ඊතලයේ දිශාව තියෙන්නේ කොහෙද?
A වල ඉඳන් B ට මම A මෙතන දාලා B මෙතන දැම්මොත් කොහොමද? ඊතලේ යන්න ඕනේ A අකුරෙන් පටන් අරන් B අකුරෙන් ඉවර වෙන විදියට. එහෙනම් ඊතලේ මෙහෙට යන්න ඕනේ. මම A මේ පැත්තෙන් දාලා B ව මේ පැත්තෙන් දැම්මොත් ඊතලේ දිශාව කොහෙටද තියෙන්නේ? මෙතන ඉඳන් මෙතෙන්ට. ඒත් ඇත්ත රූප සරහනේ තියෙන ඊතලයේ දිශාව මෙන්න මේ පැත්තට. එහෙනම් මේකට අනුව එන්නේ AB මේ පැත්තට, මේකට අනුව එන්නේ AB මේ පැත්තට. ඒතර හරිය කවුද? මේ උඩින් දාලා තියෙන එක තමයි හරිය. එහෙනම් මේ දෙන වැරදි. හරි. එහෙනම් මෙහෙම තමයි දැන් P කියන බලය අංකණය කරන්නේ. හරිද? ඊට පස්සේ BC කියන එක අංකණය කරොත් කොහොමද? එයාගේ ආනතිර වලින් ඇඳ ගන්න. මෙහෙමනේ තියෙන්නේ. හරි. ඊට පස්සේ BC නේ B වලින් පටන් අරන් C වලින් ඉවර වෙන්න එපා. B මෙතන දාලා C මෙතන දැම්මොත් කොහොමද? B වලින් පටන් අරන් C වලින් ඉවර වෙන විදියට ඇන්දොත් මේ අංකණය කරලා තියෙන විදිහට ඊතලය යන්නේ මේ පැත්තට. ඒත් ඇත්තට ඊතලය යන්නේ කොහෙද? අනිත් පැත්තට. එහෙනම් මේ පැත්තෙන් B ඇවිල්ලා මේ පැත්තෙන් C එන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? B වල ඉඳන් C ට ඊතලය මෙහෙට එනවා හරියට. හරි. ඊට පස්සේ මෙයා කොහොමද? මෙයා වැන්දුත් කොහොමද? මෙයා වැන්දුත් මෙයා සිරස් රේඛාවක්. එතකොට එයා අංකණය කරන්නේ කොහොමද? CA කියලානේ. ඒ කියන්නේ C වල ඉඳන් A ට යන්න ඕනේ. C උතන A මෙතන. එතකොට කොහොමද? C වල ඉඳන් A ට. ඊතලේ පල්ලෙහාට. ඇත්තටත් ඊතලේ තියෙන පල්ලෙහාට නිසා මේක හරි. හරි. මෙන්න මෙහෙම තමයි මේ බලයන් තුන අංකණය කරගන්නේ. හරි. මීට වඩා වැඩි ප්‍රමාණයක් ආවත් මේ ක්‍රමයටම තමයි අංකණය කරගන්නේ. මම හිතනවා දැන් මේ බලයක් අංකණය කරගන්නවා කියන කාරණේ පුළුවන් ඇති කියලා. හරි. තව එකක් මම කියන්න. මේ රූප සරහන ගත්තොත් කොහොමද? මේ රූප සරහන ගත්තත් අර විදිහම තමයි. මේ බල ඔක්කොම කිපලන විදිහට ගන්නවා. මෙන්න මෙහෙම රවුමක් ගහලා භ්‍රමණය වෙන දිශාවක් දෙනවා. දීලා මේ එක් එක් සංවෘත කෑලි වලට ඉංග්‍රීසි අකුරු ටිකක් දාගන්නවා. A B C මෙතන දැන් මෙතෙන්ටම තියෙන මේක සංවෘතයි කියලා හිතන්නේ මේ කඩේරින් ඈ. මම මේ බලයේ තිරස කියන නියෝජනය කරන්න කඩේට දැම්මේ. එතකොට මේකට D කියලා දාමු. හරි. එතකොට කොහොමද? මේක නිව්ටන් 30ක් කරන්න. හරි. එතකොට නිව්ටන් 20 කියන එක කොහොමද අපි අංකණය කරන්නේ? නිව්ටන් 20 අපි අංකණය කරන්නේ බෝ අංකණයෙන් කොහොමද? මේ පැත්තේ ඉඳන් මේ පැත්තට යන්න ඕන හැමතිස්සෙම. සම්පූර්ණ මේක කරගෙන වාමාවර්තන මේ එක බලයක් ගත්තොත් ඒකේ දෙපැත්තේවත් යන්න ඕනේ. මේ පැත්තේ ඉඳන් මේ පැත්තට. වමට යන්න ඕන. හරිද? මේ පැත්ත මේ පැත්තට. හරිද? එතකොට ඒක C D කියලා අංකණය කරන්න. ඇන්දොත් කොහොමද? එයාගේ ආනතිය මෙහිම තියෙන්නේ. එතකොට C වල ඉඳන් D ට ඊතලේ යන්න ඕනේ. C මෙතන දාලා D මෙතන දැම්මොත් මොකද වෙන්නේ? C එතන දාලා D එතනින් දැම්මොත් දැන් ඊතලේ යනවා කියන්නේ C වල ඉඳන් D ටනේ. ඒ කියන්නේ මෙතන දැන් මෙතෙන්ට ඊතලේ උඩට. ඇත්ත රූප සරණේ ඊතලේ තියෙන උඩට නේද? එහෙනම් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ නිව්ටන් 10 ගත්තොත් එයා කොහොමද අංකණය කරන්නේ? B වල ඉඳන් C ට. අයා තිරස්. ඔහොම. එතකොට B මෙතන දාලා මම C මෙතන දැම්මොත් කොහොමද? මේකෙන් කියන්නේ මොකද්ද? B වල ඉඳන් C ට ඊතල යනවා කියන්නේ. ඒ කියන්නේ මෙතනින් පටන් අරන් මෙතනින් ඉවර වෙන විදිහට. ඒ කියන්නේ උල මේ පැත්තට යන විදිහට යන්නේ. එහෙනම් කොහොමද? හරි කවුද මේකනේ? මේක කොහොමද? ඇත්තටම මේ පැත්තට රූප සරණෙත් තියෙන මේ පැත්තටනේ. එහෙනම් ඒක හරි. ඊට පස්සේ තව කවුද ඉන්නේ? 5 නිව්ටන්. එයා කොහොමද අංකණය කරන්නේ? මේ පැත්තට යන්නේ. එතකොට A වල ඉඳන් B ට තමයි යන්න ඕනේ. ඒ වාමාවර්තෝනේ. එතකොට මේ මෙහි මේද්දි මෙතන ඉඳන් මෙතෙන්ට මේ. මෙයා මේ මේද්දි මේ මෙතන ඉඳන් මෙතෙන්ට තමයි යන්නේ. එතකොට AB කියලා තමයි ඒක අංකණය කරන්නේ. හරි. එතකොට කොහොමද? එයා සිරස් රේඛාවක්. මම A මෙතන දාලා B මෙතන දැම්මොත් මොකද වෙන්නේ? මේකෙන් කියන්නේ A වල ඉඳන් B ට යනවා කියලා. A මෙතන B මෙතන. එහෙම ගත්තොත් ඊතලේ පල්ලෙහාට තමයි එන්න ඕනේ. ඇත්තටත් ඊතලේ තියෙන පල්ලෙහාට. එහෙනම් ඒක හරි. ඊට පස්සේ අපි ගමු නිව්ටන් 30. එයා කොහොමද අංකණය කරන්නේ? වාමාවර්තෝනේ මේ සම්පූර්ණ එක කරගෙන. එතකොට මේ වාමාවර්තෝ මෙහෙ මෙද්දි මෙතන ඉඳන් මෙතෙන්ට තමයි යන්නේ. එතකොට DA කියලා එක අංකණය කරන්නේ. එතකොට එයාගේ ආනතිය මෙහෙම තියෙන්නේ. එතකොට D වල ඉඳන් A ට යන්න ඕනේ. මම D මෙතන දාලා A මෙතන දැම්මොත් කොහොමද? D වල ඉඳන් A ට යන්නේ. ඒ කියන්නේ ඊතලේ ඉහළට යන්නේ. ඇත්තට ඊතලේ කොහෙද තියෙන්නේ? ඇත්තට ඊතලේ මෙහෙට තියෙන්නේ. එහෙනම් D මෙතන දාලා A මෙතන දාන්න ඕනේ. එතකොට ඇත්තටම D වල ඉඳන් A ට යන්නේ. එතකොට ඊතලේ පල්ලෙහාට මෙහෙම. ඇත්තට ඊතලේ ඉහළ නිසා මේක තමයි හරි එක. හරි.
දැන් මම හිතන්නේ හොඳටම තේරෙනවා ඇති කොහොමද බෝ අංකණයෙන් බලයක් අංකණය කරන්න කියලා. හරි. මම දැන් චුට්ටක් මතක් කරන්නම් කොහොමද බල ත්‍රිකෝණය අඳින්නේ කියලා. හරි. බල ත්‍රිකෝණය අඳින්නේ යම්කිසි බල පද්ධතියක් බල තුනක් යටතේ සමතුලිතතාවයෙන් ඉන්නව නම් තමයි බල ත්‍රිකෝණයක් අඳින්නේ. ඒතකොට බල තුනක් යටතේ සමතුලිත වෙනවා නැත්නම් බල තුනකට වඩා වැඩි ප්‍රමාණයක් යටතේ සමතුලිත වෙනවා නම් මොනවද ඒකේ තියෙන්න ඕන මූලික ලක්ෂණ? අනිවාර්යෙන් ඒකේ සම්ප්‍රයුක්තයේ බිඳුවක් වෙන්න ඕනේ. ඒ වගේම ඕනම ලක්ෂයක් වටා අපි ගූර්ණය ගත්තොත් ගූර්ණයේ බිඳුවක් වෙන්නත් ඕනේ. අන්න එහෙම බල පද්ධතියක් ගත්තොත් බල 3ක් තිබ්බත් 4ක් තිබ්බත් කීයක් තිබ්බත් අන්න එහෙම එකට අපිට පුළුවන් මොකද්ද? බල 3ක් නම් තියෙන්නේ බල ත්‍රිකෝණයක් අඳින්න පුළුවන්. බල 3කට වඩා වැඩි ප්‍රමාණයක් නම් තියෙන්නේ බල බහුවස්ත්‍රයක් වගේ එකක් අඳින්න පුළුවන්. හරි. බල ත්‍රිකෝණයේ හරි බල බහුවස්ත්‍රයේ මොකක් හරි එකක් අඳින්නේ කොහොමද කියන එක තමයි දැන් මම මේ කියන්න හදන්නේ. හරිද? එතකොට දැන් මම උදාහරණයක් විදියට මෙන්න මෙහෙම බල 3ක් ගත්තා. මේ බල 3 ඔයාලා බැලුවොත් තේරෙනවා සමතුලිතයි. හරිද? සමතුලිතතාවය තමයි තියෙන්නේ. එතකොට මේ වගේ එකකට කොහොමද බල ත්‍රිකෝණයක් අඳින්නේ? හරි. කැමති බලයකින් මුලින් පටන් ගන්න. මම මූල දෙකෙන් පටන් ගන්නවා. ඔන්න මූල දෙක මෙහෙම ඇඳගන්න. ඇඳගත්තට පස්සේ මේ බලය ගත්තට පස්සේ අපිට තේරෙනවා මේ බලය මේ පැත්තේ තමයි මේ පැත්තට තමයි යන්නේ. එතකොට මේ මෙතන පටන් ගත්ත තැන කියලා කියන්න පුළුවන් මේක ඉවර වෙච්ච තැන කියලා කියන්න පුළුවන්. හරි. ඊට පස්සේ දැන් උන මේ බලය ඇඳලා ඉවරයි. ඊට පස්සේ බල දෙකක් තියෙනවා. මේ බල දෙක ගත්තොත් කොහමද? මේ බල දෙකෙන් කැමති එකක් තෝරගන්න. අපි හිතුව මෙයා තෝරගන්නවා කියලා. මෙයාව තෝරගත්තොත් මෙයාගේ පටන් ගත්ත තැන මෙතන ඉවර වෙච්ච තැන මෙතන. හරි. එතකොට මෙයාගේ ඉවර වෙච්ච තැන තියෙනවනේ මේ බලය ඉවර වෙච්ච තැන. මේ බලය ඉවර වෙච්ච තැනට මෙන්න මෙයාගේ පටන් ගන්න තැන මෙතනදී. මෙතන ගිහලා මෙහෙම සෙට් කරන්න. හරිද? එහෙම සෙට් කරාට පස්සේ ඔහොම ඉන්නේ. එතකොට දැන් අලුත් බලය ගත්තොත් අලුත් බලය මෙතනින් පටන් අරන් මෙතනින් ඉවර වුණා. නේද? හරි. ඊට පස්සේ දැන් මෙයාගේ ඉවර වෙච්ච තැනට මේ ඉතුරු එක්කෙනාගේ පටන් ගන්න තැන සෙට් කරන්න. ඉතුරු එක්කෙනාගේ පටන් ගන්න තැන කොච්චරද? මෙතන. ඉවර වෙච්ච තැන මෙතන. එහෙනම් එයාගේ පටන් ගන්න තැන මෙන්න මෙතන ගිහිල්ලා මෙන්න මෙතනට සෙට් කරන්න. මෙන්න මෙහෙම සෙට් කරද්දි හරිද? මෙන්න මෙහෙම සෙට් කරද්දි මෙන්න මේ බල තුන ඉන්නේ සමතුලිතතාවයේ නම් මෙන්න මේ බල තුන ඉන්නේ සමතුලිතතාවයේ නම් අනිවාර්යෙන් මේ බලය මෙතන ඉඳන් මෙයාගේ මේ ඉවර මෙයාගේ මේ මෙතෙන්ට තමයි එන්න ඕනේ. හරිද? එහෙම තමයි එන්න ඕනේ. බැර වෙලා හරි මේ බල පද්ධතිය සමතුලිතතාවයේ හිටියේ නැත්තම් එයා හරියට මෙන්න මෙතෙන්ට එන්නේ නැහැ. ඒ කියන්නේ මේ බලය පටන් ගන්න තැනට එන්නේ නැහැ. එයා එක්ක මේ වගේ තැනකින් නවතිනවා. එහෙමත් නැත්තම් මෙහෙ යනවා. ඒ වගේ මොකක් හරි එකක් වෙනවා. ඒ කියන්නේ සංගෘත වෙන්නේ නැහැ. රූප සරහන සංගෘත වෙන්නේ නැහැ. මේ රූප සරහන සංගෘත වෙන්නේ හරියට මේ මුන් තුන් දෙනා සමතුලිතතාවයේ ඉන්නව නම් විතරයි. කොහොම හරි මම සමතුලිතතාවයේ ඉන්න උදාහරණයක් දුන්නේ. ඒ නිසා මේක අනිවාර්යෙන් මෙයාගේ පටන් ගන්න තැන ගිහිල්ලා මෙයාගේ ඉවරච තැන සෙට් කරාම මෙන්න මෙහෙම තමයි හරියටම ඉන්නේ. එතකොට මෙන්න මේ වගේ රූප සරහනක් තමයි ඉන්නේ. මේකේ විශේෂත්වය තමයි මේ ඊතල එක පිටිපස්සේ යන විදියට ඉන්නේ. හරිද? හරි. දැන් තේරෙන්නේ නැති කොහොමද බල ත්‍රිකෝණයක් අඳින්නේ කියලා. හරි. දැන් එනම් මම කියන්නම් කොහොමද බල බහුවස්ත්‍රයක් අඳින්නේ කියලා. දැන් මේකේදී ඇත්තටම බල ත්‍රිකෝණයක් අඳින්න බෑ. අඳින්න පුළුවන් බල බහුවස්ත්‍රයක් විතරයි. මොකද මේක බල තුනක් යටතේ නෙමෙයි සමතුලිත වෙලා තියෙන්නේ. බල තුනකට වඩා වැඩි ප්‍රමාණයක් යටතේ තමයි සමතුලිත වෙලා තියෙන්නේ. ඒ නිසා බල බහුවස්ත්‍රයක් අඳින්න වෙන්නේ. හරි. හරි බලමු කොහොමද ඒක අඳින්නේ කියලා. කැමති එකකින් පටන් ගන්න. මම නිව්ටන් 4ෙන් පටන් ගන්නම්. ඔන්න නිව්ටන් 4 යන්දා. දැන් නිව්ටන් 4 ගත්තට පස්සේ මේකෙත් මෙතන තමයි යා පටන් ගත්ත තැන මෙතන තමයි යා ඉවර වෙච්ච තැන. එහෙනම් එයාගේ ඉවර වෙච්ච තැනට මේ ඉතිරි තුනෙන් කාගේ හරි පටන් ගන්න තැනක් සෙට් කරන්න. මම හිතුවා මෙයාව ගත්තා කියලා. පිළිවෙලටම ගත්තොත් කොහොමද? මේ බලේ පටන් ගන්න තැන මෙතන, ඊතලේ ඉවර වෙච්ච තැන මෙතන. එහෙනම් එයාව ගිහිල්ලා මෙහෙම මෙතන සෙට් කරන්න. ඔන්න ඔහොම ඉන්නේ. හරිද? අපි ටිකක් මේ දිගවල අඳිද්දි එයාලගේ විශාලත්වයට අනුරූප දිගවල වලින් අඳිමු. හරිද? ඇත්තට අඳිද්දි කොහොමද එමෙ තමයි අඳින්න ඕනේ. එතකොට මේක 2යි මුල 3යි. හරි. ඊට පස්සේ එයාගේ ඉවර වෙච්ච තැන දැන් මෙතන. නේද? එයාගේ ඉවර වෙච්ච තැන මෙතන. එහෙනම් දැන් මෙයා ඇඳලා තින්නේ. එහෙනම් එතෙන්ට මොකද කරන්න ඕනේ? එතෙන්ට ඉතුරු දෙන්නගෙන් කාගේ හරි මෙයාගේ ඉතුරු දෙන්නගෙන් කාගේ හරි පටන් ගන්න තැනක් මෙයාගේ මේ ඉවර වෙච්ච තැනට ගිහලා සෙට් කරන්න ඕනේ. දැන් මම මේ බලය ගත්තොත් එයාගේ පටන් ගන්න කොතනද? මෙතනින් පටන් ගන්න. එහෙනම් එයාගේ පටන් ගන්න තැන ගිහිල්ලා මෙයාගේ ඉවර වෙන තැනට සෙට් කරන්න ඕනේ. හරි. එහෙනම් මම ඒක මෙහෙම සෙට් කරනවා. හරි. අන්නේම සෙට් කරාට පස්සේ එයා ඉන්න මෙන්න මෙහෙම. ඒකයි නිව්ටන්. දැන් එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? දැන් එයාගේ
ඉවර වෙච්ච තැන කොතන මෙතනනේ. එයාගේ ඉවර වෙච්ච තැන මේ මුලින් මැන් දෙකේ පටන් ගන්න තැනට සෙට් කරාම අනිවාර්යෙන් මෙන්න මෙයා තමයි එන්නේ. හරිද? මේක සමතුලිත නිසා. සමතුලිත නැත්තම් ඌ වෙන කොයි හරි තමයි යන්නේ. මෙහෙට මේ කැමති මොකක් කරේ එකට තමයි ඌ යන්නේ. හරිද? අනිවාර්යෙන් මෙතෙන්ටම එනවා. මොකක් වුණොත්ද? මේ සෙට් එක සමතුලිතතාවයේ ඉන්නවා නම්. හරිද? දැන් සමතුලිතතාවයේ ඉන්න විදිහට මම උදාහරණ දීපු නිසා අනිවාර්යෙන් ඒක මෙහෙම තමයි එන්නේ. එතකොට මේ විතර ඊතල එක පිටිපස්ස එක යන විදිහට සංවෘත රූප සටහනක් එනවා. හරිද? මහ ලොකු දෙයක් නෑ. මොකද දැන් මේ බල ත්‍රිකෝණය සහ බල බහුවස්ත්‍රය අඳිනවා කියන එක අපි අර බෝවංකනෙන් බලයක් ලකුණු කරාට පස්සේ අඳින රූප සටහනට ඕන වෙනවා. ඒකයි මම මේක චුට්ටක් කිව්වේ. හරි. හරි මේ තියෙන අපි කලින් කරපු උදාහරණ ගානක් කිව්වා මේකෙදි කරේ ඇත්තරම මෙන්න මෙහෙම බල සෙට් එකක් හිටියා. එහෙම හිටියට පස්සේ මේ එක් එක් බලය බෝවංකනෙන් අංකණය කරපු එක තමයි කරේ. මම චුට්ටක් ආයෙත් මතක් වෙන්න කිව්වොත් මෙන්න මේ මුලින්ම බල තුන ඇඳලා පස්සේ ඇඳගත්තට පස්සේ මේ බල තුන ඔක්කොම කැපිලෙන විදිහට මෙන්න මෙහෙම රවුමක් ගහගන්න කිව්වා. ගහගෙන මෙයාට භ්‍රමණය වෙන පැත්තක් දිශාවක් දෙන්න කිව්වා. මේ සම්පූර්ණ රවුමටම මම කිව්වා පොදුවේ ගණන් වල දෙන්නේ වාමාවර්තය කියලා කිව්වා. ඊට පස්සේ වාමාවර්තය කියන භ්‍රමණ දිශාව දුන්නා. ඊම දුන්නාට පස්සේ p කියන බලය කොහොමද අපි අංකණය කරේ? p කියන බලය ගත්තට පස්සේ දැන් මේ අකුරු වෙන අනුපිළිවෙල කොහොමද? දැන් සම්පූර්ණ රවුම වෙන වාමාවර්තයනේ. ඒක නිසා මෙයත් එන්නේ මෙතන ඉඳන් මෙන්න මේ පැත්තට තමයි යන්නේ. ඒ කියන්නේ මෙතන ඉඳන් මේ පැත්තට තමයි යන්නේ. ඒතකොට ඒ බලය අපි අංකණය කරන්නේ AB කියලා. ඒ විදිහටම R කියන එක ගත්තට පස්සේ R කියන බලය ගත්තට පස්සෙත් එහෙමයි. R කියන බලය ගත්තට පස්සෙත් මේ දෙපැත්තේ අකුරු යන්නේ මේ සම්පූර්ණකම යන්නේ වාමාවර්තය නිසා මේ අකුරුත් එන්නේ මේ පැත්තට මේ පැත්තට. ඒක නිසා මොකද වෙන්නේ? මේක අපි අංකණය කරන්නේ BC කියලා. හරිද? ඒ විදිහටම Q කියන බලය ගත්තට පස්සේ Q කියන බලය අපි හොඳ අංකණය කරන්නේ. Q කියන බලය ගත්තට පස්සේ කොහොමද අපි දන්න බලයක් අංකණය කරන්න දෙපැත්තේ අකුරු වලින් කියලා. සම්පූර්ණ රවුම කරකිනේ වාමාවර්තය නිසා මේකත් කරකිනේ කොහොමද? මේකත් එන්නේ මේ පැත්තේ තමයි මේ පැත්තට තමයි එන්නේ. ඒක නිසා Q කියන බලය අපි අංකණය කරන්නේ මේ පැත්ත මේ පැත්තට එන්නේ නා CA කියලා තමයි අංකණය කරන්නේ. හරි. ඊට පස්සේ ඒ වන්දන විදිහක් කිව්වා කොහොමද යන්නේ? මම නිකන් ආයෙත් ඉක්මනට කියන් යනවා. එතකොට කොහොමද? AB කියන්නේ තිරස් බලයක්. ඒක නිසා යාව තිරස තමයි අඳින්නේ. භූ අංකණයේදී ඊතල දාන්න නැහැ කියලා කිව්වා. මේ දෙපැත්තේ අකුරු වලින් තමයි දිශාව නියෝජනය කරන්න කියලා කිව්වා. ඊට පස්සේ කොහොමද? තිරස් එකක් ඇඳගත්තා. ඇඳලා A මෙතන දාලා B මෙතන දැම්මොත් කොහොමද? දැන් මේකෙන් කියන්නේ A ඉඳන් B ට යනවා කියලානේ. එහෙනම් A මෙතන දාලා B මෙතන දැම්මොත් ඊතලේ යන්නේ A ඉඳන් B ට. හරි. ඇත්තටම රූප සටහනේ දිශාව තියෙන මේ පැත්තට නිසා එහෙනම් මේක හරි කිව්වා. ඒ වගේම R බලය ගත්තට පස්සේ R බලය අංකණය කරේ BC කියලා. ඒ කියන්නේ ඊතලය B ඉඳන් C ට යන්න ඕන ඊතලය. හරි මේ රූප සටහන ගත්තොත් මේ B වල ඉඳන් C ට තමයි ඊතලය යන්නේ. කියන්නේ මෙතන මේ පැත්තට. ඇත්ත රූප සටහනේ ඊතලේ තියෙන මේ පැත්තට නිසා ඒක හරි කියලා කිව්වා. හරිද? ඊට පස්සේ Q බලය ගත්තට පස්සේ ඒක අපි වෝංකනේ අංකණය කරේ C වල ඉඳන් A ට යනවා කියලා. ඒ කියන්නේ C වල ඉඳන් A ට යන්නේ. ඒ කියන්නේ ඊතලේ C වල ඉඳන් පල්ලෙහාට යන්නේ. ඇත්ත රූප සටහනේ ඊතලේ පල්ලෙහාට යන නිසා ඒකත් හරි කියලා කිව්වා. හරි දැන් එහෙනම් බලමු කොහොමද මෙන්න මේ බෝවංකණයෙන් ලකුණු කරපු බල යොදාගෙන මෙන්න මේ බල ත්‍රිකෝණයක් අඳින්නේ කියලා. හරිද? ඒක කරන්නේ මෙහිමයි. මේ දෙකෙන් මේ තුනෙන් කැමති එක්කෙනෙක් වඳින්න. AB නේ. ඔන්න AB ඇඳගන්න. හරි. AB ඇඳගන්න. ඇඳගත්තට පස්සේ මෙයාව හරි තෝරගන්න. කවුද? මෙයාව තෝරගත්තොත් මොකද වෙන්නේ? CA මෙහෙම තියෙන. දැන් මේකේ C කෙනෙක් නැහැ. ඉන්නේ A කෙනෙක්. හරි. A ඉන්නවා. එතකොට මේක අනුව A වලට උඩින්නේ C ඉන්නේ. එහෙනම් ඒක ඇඳ ගන්න ඕනේ මෙහෙම. මොකද A වලට උඩින්නේ C ඉන්නේ. මේ බලේ. එහෙනම් ඒක එහෙම ඇඳගත්තා. ඊට පස්සේ මේක ගත්තොත් CB. C කොතනද ඉන්නේ? මෙතන. B කොතනද ඉන්නේ? මෙතන. එහෙනම් ඒක එයා කරන්නේ. එච්චරයි. මහ ලොකු දෙයක් නැහැ. අපි නම් බලමු කොහොමද බෝවංකනය සහ බල රූප සටහන ඇඳලා කොහොමද යම්කිසි බල පද්ධතියක එහෙම නැත්නම් රාමු සැකිල්ලක ඉන්න එක් එක් දඬු වල ප්‍රත්‍යය බල හොයන්න කියලා. ප්‍රත්‍යය බල කියලා කියන්නේ ආතති තෙරපුම් වලට. හරි. එතකොට මෙහෙමයි. මේකෙදි මම පීවරක් දීලා තියෙනවා. ඒ පීවරට අනුව ගියාට පස්සේ මාරික්මන්ට මේ බොහොම ලේසියෙන් මේ සඳහා බල රූප සටහන ඇඳලා ඒ එක් එක් ප්‍රත්‍යය බල මොනවද? ආතතියක්ද තෙරපුමක්ද එහෙම නැත්නම් ඒ වල විශාලත්ව ඒක ඔක්කොම හොයන්න පුළුවන්. හරි. මම මෙන්න මෙහෙම පොඩි උදාහරණයක් දීලා තියෙනවා. මේක සංදියක් ඇතර. මෙතන තියෙන සංදියක්. සංදියක් කියන්නේ මොකක්ද කියන එක දන්නේ නැති වෙන්න පුළුවන්. දැනට නිකන් හිතන්න මොකක් කර ලක්ෂයක් වගේ එකක් කියලා. මොකද සංදියක් කියන එක පැහැදිලි කරන්නේ හරියටම සුමර සංදි කියන පාඩමේදී. හරි.
ඒතර ප්‍රශ්නේ සංධිය කියන එක දැනගෙන ඉන්න ඕනේ මෙතනදී. බෝවංකනේ නැත්නම් රාමු කට්ටු ගණන් සඳහා. ඉතින් මේක සංධියක් කියලා හිතන්න. මේක දණ්ඩක්, මේකත් දණ්ඩක්, මේකත් දණ්ඩක්. ඒතර මේ දණ්ඩේ තියෙන ප්‍රත්‍යය බලය තමයි මේ සංධියෙන් ඉවතට තමයි නිව්ටන් 4 තියෙන. සංධියෙන් ඉවතට යම් කිසි බලයක් තියෙනවා නම් මම මුල පැහැදිලි කරද්දි කිව්වා ඒක මොකද්ද? ඒක ආතතියක්. හරිද? හරි. අපි එහෙනම් බලමු කොහොමද මේ දණ්ඩේ සහ මේ දණ්ඩේ තියෙන ප්‍රත්‍යය බල වල විශාලත්ව සහ ඒවල දිශා හොයාගන්න කියලා. හරි. මේ නිව්ටන් 4 බලය ගැන කිව්වොත් මේ දණ්ඩක් නෙමේක. මේ දණ්ඩේ ඇත්තට මේ පැත්තටත් නිව්ටන් 4 තියෙනවා. හරිද? මම ඒක දැන් මෙන්න මේ සංධියක් විතරයිනේ ගත්තේ. මේ සංධියට බලපාන බලය විතරයි මම යන්නේ. හරිද? ඒකත් කියන්න. හරි. හරි. එහෙනම් අපි බලමු මොනවද මේ පියවර කියලා. මුලින්ම කියනවා මොකද්ද? සියලුම බල කැපී යනසේ වක්‍රයක් යන සංවෘත කොටස් වලට අකුරු යොදා භ්‍රමණ දිශාවක් නම් කරන්න. හරි. සියලුම බල. එහෙනම් ඔන්න මේවා කැපිලා යන විදිහට ඔන්න වක්‍රයක් අදිනවා. හරි. වක්‍රයක් ඇඳලා සංවෘත කොටස් වලට ලකුණු මේ අකුරු දෙන්න. හරි. මම එහෙනම් මේ සංවෘත කොටසට A කියලා කියන්නම්. මේ සංවෘත කොටසට B කියලා කියන්නම්. මේ සංවෘත කොටසට C කියලා කියන්නම්. හරිද? හරි. ඊට පස්සේ මේකට භ්‍රමණය වෙන දිශාවක් දෙන්න කියලා කියනවා. හරි. එතකොට මේක හුදෙක් සංධියක් විතරයි යම් කිසි. එතකොට මේ සංධියේ මේකට භ්‍රමණ දිශාව දුන්නාට පස්සේ මේ අකුරු ඔක්කොම කැරකෙන්නේ වාමාවර්තව තමයි. හරිද? භ්‍රමණ දිශාව වාමාවර්තව දුන්නාට පස්සේ. හරි. දැන් එහෙනම් මේකට බල රූප සලහනක් හඳ එක තමයි කරන්නේ. ඔන්න එහෙනම් දැන් අපි පළවෙනි පියවර කරා. මොකද්ද? සියලුම බල කැපී යනසේ වක්‍රයක් ඇඳ ගන්න කිව්වා. මේ බාහිර කියන වචනේ හිතන්න යා. මොකද තාම මේක චූටි සංධියක් නේ. තනි සංධියක් විතරයිනේ. මේ රූප සලහන ලොකු වුණාට පස්සේ තමයි මේ බාහිර බල කියන එක වැදගත් වෙන්නේ. හරිද? දැන්ට නිකන් මේ තියෙන බල ටික කැපිලා යන විදිහට මෙන්න එහෙම වක්‍රයක් ඇඳලා ඒකට භ්‍රමණ දිශාවක් දීලා මේ සංවෘත කොටස් වලට අකුරු ටිකක් දාගත්තාම ඇති. හරි. ඊට පස්සේ කියනවා මේකත් වැඩි හිතන්න බෑ. ඒකත් අර ලොකු ගානකට තමයි බලපාන්නේ. ඊට පස්සේ කියනවා උපරිම නොදන්නා බල ප්‍රමාණය දෙකක් වන සංධියකින් ඇඳීමට පටන් ගන්න. ඔව් කොහොමත් මේකේ නොදන්න බල තියෙන. නොදන්න බල දෙකයි. නොදන්න බල ප්‍රමාණය ඊට වඩා වැඩි නම් මේ වැඩි කරන්න බෑ. හරිද? රූප සලහනක් ඇඳලා මේක කරන්න බෑ. අනිවාර්යෙන් තියෙන පුළුවන් උපරිම නොදන්නා බල ගන්න දෙකයි. දෙකයි. හරිද? යම් කිසි සංධියක් ගත්තට පස්සේ තියෙන පුළුවන් උපරිම නොදන්නා බල සංඛ්‍යාව දෙකයි. හරි. අපි නම් බලමු කොහොමද මේකට බල රූප සලහනක් අඳින්න කියලා. හරි. මුලින්ම දැන් මේ බල රූප සලහන අඳින්න කියනවා. යම් සංධියක් සෙලුවට පස්සේ දිශාව සහ විශාලත්වය දන්නා බල ප්‍රථමයෙන් අඳින්න කියලා. හරි. මේ බල තුන ගත්තට පස්සේ මුලින්ම මේකේ දිශාවයි විශාලත්වය දන්න අය ඉන්නේ එක්කෙනයිනේ. එහෙම බල ඉන්නේ එකයිනේ. මේක විතරයිනේ. එහෙනම් එයාව මම මුලින් අඳ ගන්නවා. ඕම අඳිනවා. හරිද? මේ අඳින්නේ මෙන්න මෙහෙම අඳිනවා. හරිද? මෙහෙම අඳිද්දි මේ එක් බලයන් මේ එක් බලයන් අපි ලකුණු කරන්නේ අංකණය කරන්නේ මොකෙන්ද? බෝ අංකණයෙන්. එතකොට මේ බලය නිව්ටන් 4යි කියන එක කෙනා ඉන්නේ කොහොමද? නිව්ටන් 4යි කියන එක කෙනා මම බෝ අංකණයෙන් අංකණය කරත් කොහොමද? මේක කරගෙන වාමාවර්තවනේ. මෙහෙම කරගෙන. එතකොට මේක මෙතන ඉඳන් මෙහෙම තමයි ඉන්නේ. එතකොට ඒක AB කියලා තමයි අංකණය කරන්නේ. එතකොට මම මේක කොහොමද AB දාන්නේ? මම මෙතන A දාලා මෙතන B දැමුවොත් කොහොමද? මේකෙන් අදහස් කරන්නේ මේ 4 නිව්ටන් කියන බලය ඊතලේ යන්න ඕනේ A ඉඳන් B ට කියන. මම මෙහෙම AB ලකුණු කරොත් ඊතලේ මෙහෙට යන්නේ. ඒක රූප සටහනේ තියෙන එකත් එක හරිනම් වැඩි හරි. රූප සටහනේ තියෙන මෙහෙටනේ. එහෙනම් මේක හරි. මේ AB මෙහෙට රූප සටහනෙත් මෙහෙට. එහෙනම් වැඩි හරි. ඊට පස්සේ කියනවා දිශාව නොදන්නා අය කඩීරි මගින් ඇඳ ගන්නලු. එවිට ඒවා වල ඡේදන ලක්ෂ්‍ය මගින් නොදන්නා බල දෙක අතර අකුරු ලැබෙනවා. හරි. නොදන්නා බල දෙක කියන්නේ මෙයා සහ මෙයා. හරි. එහෙනම් දැන් අපි දිශාව දන්නේ නැති අය කඩීරි වලින් ඇඳගමු. හරි. මේ බලය ගත්තොත් කොහොමද? මම මෙයාට P කියන්නම්, මෙයාට Q කියන්නම්කෝ. ඒ බලේ P කියන්නම්. දිශාවල් දන්නේ නැහැ. හරිද? විශාලත්වය P විදිහට තියෙන දන්නේ නැහැ. ඒතර ඒක අංකණය කරන්නේ කොහොමද? වාමාවර්තව මේක කරගෙන. ඒතකොට C ඉඳන් A ට තමයි එන්නේ. ඒතකොට ඒක C A කියලා අංකණය කරන්නේ. හරි. A ඉන්නේ මෙතන. හරිද? C ඉන්නේ කොහෙද කියලා දන්නේ නැහැ. කොහොම හරි මේ P කියන බලය අංකණය කරන්නේ C A කියලානේ. එතකොට ඒකට A අකුර සම්බන්ධයිනේ. හරි. ඒ වගේ මේකේ ආනතිය කොහොමද? ආනතිය තිරසර අංශක 60යි. P බලය අංකණය කරන්නේ C A කියලා. එතකොට ඒකේ A අකුර අන්තර්ගතයි. ඒ වගේම ඒ බලය ආනතිය තිරසර අංශක 60යිනේ. එහෙනම් ඒ ආනතිය එහෙමම A හරහා එන විදිහට ඇඳගන්න. මොකද A හරහා එන විදිහට ඇඳගන්නේ C A කිව්වහම A සම්බන්ධයිනේ. ඒ නිසා කඩේරින් ඇඳගන්න. ඔන්න ඔහම තිරසට අංශක 60ක් ආනතව ඇඳගන්න. හරි. දැන් අපි දන්නේ C ඉන්නේ මේ පැත්තේද නැත්නම් මේ පැත්තේද කියලා අපි දන්නේ නැහැ. කඩේරි මගින් තමයි ඇඳගන්නේ.
ඊට පස්සේ qn කියන බලය කොහොමද අපි අංකණය කරන්නේ? ඔය එකත් මේ අකුරු යන්නේ වාම ආවර්තනය කරගෙන. එතකොට මේ පැත්තේ මේ පැත්තට තමයි එන්නේ. එතකොට BC කියලා තමයි ඒක අපි අංකණය කරන්නේ. හරිද? ඔව් එතකොට ඒකට B අකුර සම්බන්ධයිනේ. එහෙනම් B හරහා යන මොකක් හරි එකක් තමයි ඒක. එතකොට B අකුර සම්බන්ධයි. එතකොට ඒක අංකණය කරන්නේ BC කියලා. හරිද? එතකොට ඒකේ ආනතිය කොහොමද? ඒකත් තිරසට මේ පැත්තේ නම් තිරසට අංශක 30යි. එහෙනම් ඒක ඒ විදිහටම B හරහා යන විදිහට අඳගන්න. ඔන්න ඔහම ඇඳ ගන්නවා. ඇඳගත්තට පස්සේ මං කියවනේ මේ කඩඉරි වල කඩඉරි මගින් ඇඳගන්න එවිට ඒවා වල ඡේදන ලක්ෂ්‍ය මගින් නොදන්නා බල දෙක අතර අකුර ලැබේ. එහෙනම් කඩඉරි වල ඡේදන ලක්ෂ්‍ය මේකනේ. එහෙනම් ඒ ඡේදන ලක්ෂ්‍යෙන් එන්නේ කවුද? මෙන්න මේ නොදන්නා බල දෙක අතර අකුර කවුද? C. දැන් එහෙනම් කඩඉරි සම්පූර්ණ කරගන්න. ඔන්න ඔහොම. හරිනේ. එහෙනම් මේක සඳහා ඔන්න අපි වල රූප සරණ ඇඳ බෝවංකරේ භාවිතා කරලා. හරි. එතකොට දැන් C ආවේ මෙතනින් නේද? හරි. දැන් එහෙනම් අපි මේකේ ඇත්ත දිශාවල් නම් කරමු. කොහොමද? නිව්ටන් 4 කියන එක නා හිටියේ මෙහෙමයි. හරි. ඊට පස්සේ Q බලයේ දිශාව ගන්න කියලා. හරි. දැන් Q බලය අපි අංකණය කරේ කොහොමද? BC කියලා තමයි අංකණය කරේ. ඒ කියන්නේ E තලයේ B වලින් පටන් අරන් C වලින් ඉවර වෙන්න ඕනේ. එහෙනම් දැන් ඇත්ත රූප සරහනේ, ඇත්ත රූප සරහන කියන්නේ බල රූප සරහනේ B ඉන්නේ කොතනද? මෙතන. C ඉන්නේ මෙතන. එහෙනම් E තලයේ B වලින් පටන් අරගෙන C වලින් ඉවර වෙන්න ඕනේ කියන එකනේ මේකෙන් අදහස් කරන්නේ. B ඉඳන් C ට යනවා කියන එකෙන්. එහෙනම් මේක පටන් ගත්ත තැන මෙතන ඉවර වෙච්ච තැන. එහෙනම් E තලයේ කොහෙද දෙන්න ඕනේ? පටන් ගත්ත තැන ඉවර වෙච්ච තැන මෙහෙට දෙන්නේ. එහෙනම් Q බලය ඇත්තටම E තලයේ තියෙන්නේ කොහෙද? මෙහෙට. අපි ඒක හොයාගත්තා නේද? ඒ වගේම P බලය ගත්තොත් P බලය අංකණය කරන්නේ CA කියලා. ඒකෙන් අදහස් කරන්නේ E තලයේ C ඉඳන් A ට යන්න ඕනේ කියන එක. එතකොට දැන් C ඉන්නේ කොතනද? මෙතන. A ඉන්නේ මෙතන. එහෙනම් C ඉඳන් A ට E තලය යන්න ඕනේ කියන්නේ. එහෙනම් ඇත්ත රූප සරණ බල රූප සරණේ CA මේ පැත්තට තියෙන්නේ. එහෙනම් මෙයාගේ දිශාව දෙන්න ඕනේ මේ පැත්තට. ඔහොම. හරිද? සාමාන්‍ය මෙහෙම E තලය අපි මේක නකුරු කරන්නේ නැහැ. හරි. එහෙනම් Q ඉන්නේ මෙහෙම. P ඉන්නේ මෙහෙම. හරි. දැන් එහෙනම් අපි දන්නවනේ AB කියන බලයේ විශාලත්වය කොච්චරද? නිව්ටන් 4යිනේ. නිව්ටන් 4යි. අපි මෙතන මේ රූප සරණ නදීදී මේක ඇඳේ දිගට බලයට අනුරූප දිගකින්. එහෙනම් මේ දිගත් අපිට 4යි නිව්ටන් කියලා ගන්න පුළුවන්. හරිද? හරි. එතකොට මේ කෝණේ උනේ අංශක 30යි. මේ අතර සත්‍යක අංශක 30 නේද? එහෙනම් මේක අංශක 90යි නේද? හරි. ඊට පස්සේ දැන් අපි දන්නවා කොහොමද? අපි දන්නවා මෙන්න මෙහෙම දෙයක් මේ. මේක හොඳට මතක තියාගන්න. ඍජුකෝණීය ත්‍රිකෝණයක් ගත්තට පස්සේ ඒ ඍජුකෝණීය ත්‍රිකෝණයේ කර්ණපාදය අපි A කියලා ගත්තොත්, කර්ණපාදයේ විශාලත්වය A කියලා ගත්තොත්, ඒකේ මොකක් හරි කෝණයක් θ කියලා ගත්තොත්, ඒක අපි බද්ධ පාදයේ පැත්තට විභේදනය කරොත් ඒකේ විශාලත්වය වෙන්නේ A cos θ. මේ විදිහට මේකේ ඒ කෝණයට සම්මුඛව ඉස්සරහින් තියෙන පාදයට විභේදනය කරොත් ඒ කියන්නේ A sin θ. ඒක ජීවිතේට අහලා නැත්නම් දැන් ඒක හිමයි කියලා හරි හිතා ගන්න. හරි. ඒ විදිහට හිතුවොත් මේකත් මේ ඍජුකෝණීය ත්‍රිකෝණයක්. ඒතකොට මේක කර්ණපාදය. ඒකේ විශාලත්වය 4යි. ඒතකොට ඒක මම මේ අංශක 60 කියන කෝණය ගත්තොත් කෝණේ පැත්තට cos මේකෙත් කියන්නේ කෝණේ පැත්තට cos. ඒතකොට AC කියන්නේ AC පදේ විශාලත්වය කොච්චරද දෙන්නේ? මේ 60 කියන එක පැත්තට ගත්තොත් 4යි cos 60යි. අපි දන්නවා cos 60 කීයද? භාගයයි. එතකොට AC පාදයේ විශාලත්වය 2යි. ඒක නිව්ටන් වලින් නිව්ටන් 2යි. එතකොට AC කියලා කිව්වේ කාටද? AC කිව්වොත් CA කිව්වත් විශාලත්වය එකමනේ. එතකොට නිව්ටන් P බලයේ විශාලත්වය කොච්චරද? නිව්ටන් 2යි. හරිද? ඒ විදිහට මට පුළුවන්නේ මේ කර්ණපාදය මෙන්න මේ 30 කියන කෝණේ පැත්තට බෙදෙන කරන්න. එතකොට කොච්චරද? 4යි cos 30 සමානයි කවුද? මේක මේ පැත්තට බෙදෙන කරොත් එන්නේ කවුද? CB කියන පාදෙන්. ඔහොමනේ. හරි. එතකොට cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. එතකොට CB කියන්නේ කොච්චරද? 2 කියවනවා 2යි මූල 3යි. එතකොට Q පාදයේ විශාලත්වය 2යි මූල 3යි. හරිද?
මම ඊට පස්සේ කිව්ව නේද මේක සංදියක් කියලා. එතකොට මේ සංදියන්නේ. මේක සංදියක්. එතකොට මේ දණ්ඩේ තියෙන ප්‍රත්‍යයබලය ඉන්නෙත් මෙන්න මේ සංදියෙන් ඉවතටනේ. සංදියෙන් ඉවතට එනවා නම් මේක මොකද්ද? ආතතියක්. එහෙනම් මේකත් සංදියෙන් ඉවතට එහෙනම් මේකත් ආතතියක්. හරි. ඒ කියන්නේ මේ අනිත් මේ දණ්ඩ කෙලවරින් මේ පැත්තට තමයි බලය තියෙන්නේ. ඔහොම. මෙයාගෙත් මෙහෙම. හරි අපි එනම් බලමු කොහොමද බෝවංකනය මගින් බල රූප සටහනක් ඇඳලා කොහොමද මේ වගේ රූප සටහනක් දුන්නොත් මේ රූප සටහනේ තියෙන එක් එක් දඬු වල ප්‍රත්‍යයබල කියලා කියන්නේ ආතති තෙරපුම් වලට අන්න ඒවල විශාලත්ව සහ දිශාවල් කොහොමද හොයාගන්න කියලා බලමු. හරිද? මේකයි භාවිත කරන්නේ බෝවංකනය කියන එකයි බල රූප සටහන කියන එකයි. බල රූප සටහන අඳින්න තමයි බෝවංකනය භාවිත කරන්නේ. දැන් මේ වෙනකොට අපි දන්නවා ඕනම බලයක් බෝවංකනය මගින් අංකනය කරන්න දන්නවා. හරි. අපි බලමු. මේක ඇතුළේ 2020 එළවලු ගාන. මේක කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. මෙන්න මෙහෙම දඬු පහක් තියෙනවා. මෙන්න මේ දඬු පහ කෙලවරවල් වලින් සංදි කරලා මෙන්න මේ රූපයේ ආකාරයට හදාගෙන තියෙනවා රාමු සැකිල්ලක්. එතකොට මේක අවකාශයේ නිකන් තියන්න බෑ. තිබ්බොත් මොකද වෙන්නේ? බිම් වැටෙනවා. බිම් වැටෙන වරක් ගන්න මෙන්න මේ ඒ කෙලවරින් සංදි කරලා තියෙනවා බිත්තියකට හරි අසව් කරලා තියෙනවා බිත්තියකට හරි මොකක් හරි ලක්ෂයකට. එතකොට මේ පැත්ත බිමට වැටෙන්න පුළුවන් නිසා ඒක වලක්ව ගන්න මේ පැත්තෙන් තව P කියලා බලයක් දීලා තිනවා. ඊට අමතරව මෙන්න මේ සංදි වලින් 2P සහ W කියලා බලත් දීලා තියෙනවා. හරි. එතකොට මේ රූප සටහන සැලකුවොත් අපිට තේරෙනවා මෙන්න මේක සහ මෙන්න මේ තුන් දෙනා බාහිරින් ඉදර බලයන්. ඊට අමතරව ඒ වලින් බිත්තියකට අසව් කරලා තියෙනවානේ. එතකොට එතනිනුත් තව බලයක් එනවා. හරිද? එතකොට එතනින් එන බලය මම හැමදෙස්සම කියනවා මෙන්න මෙහෙම විශේෂයෙන් බෝවංකනය ගානකදී මෙන්න මෙහෙම සංදියක මොකක් හරි බලයක් තිබ්බොත් ඒක මේ දඬු ඔස්සේ ලකුණු කරගන්න එපා. දැන් මේකේ දිශාව දන්නේ නැහැ මේ ඒ සංදියේ තියෙන ඒ සංදිය අසව් කරාට පස්සේ ඒ අසව්වෙන් එන ප්‍රතික්‍රියාව තියෙන්නේ කොහෙද කියලා අපි දන්නේ නැහැනේ. ඒ නිසා අපි ඒක නොදන්නා බල දෙයක් නිසා සිරස් තිරස් සංරචක දෙකකින් තමයි අංකණය කරන්නේ. එහෙම අංකණය කරද්දී මෙන්න මේ x කියන බලය මෙන්න මේ දණ්ඩ දිගේ ලකුණු කරන්න එපා. එතකොට මේ ගාන පැටලෙන්න පුළුවන්. හරිද? හරි මෙන්න මෙහෙම නොදන්නා බල මේ x සහ y කියන සිරස් සංරචක වලින් තමයි ඒක අංකණය කරන්නේ. එහෙම අංකණය කරද්දී මෙන්න මේක සහ මේකත් ආයෙත් මේ බල තුනක් තමයි ඔක්කොම බාහිර බල ටික වෙන්නේ. එහෙනම් මේ සම්පූර්ණ පද්ධතිය මේ සැකිල්ලම ඉන්නේ සමතුලිතතාවය නම් මොකද වෙන්න ඕනේ? සම්ප්‍රයුක්ත බිඳුවක් කියන්න බෑ. සම්ප්‍රයුක්ත බිඳුවක් කියන්නේ මොකද්ද? ඉහළ තියෙන බල පල්ලෙහාට තියෙන අයට සමාන වෙනවා. මේ පැත්තට තියෙන අය මේ පැත්තට තියෙන අයට සමාන වෙනවා. එහෙන් බලද්දී මේ මුළු පද්ධතියම ගත්තට පස්සේ මේ පැත්තට කියලා බලයකට ඉන්නේ x විතරයි. ආයෙත් මේ පැත්තට කිසිම බලයක් නැහැ. එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? මෙන්න මෙයා බිඳුවක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මුළු පද්ධතියම තියෙන සිරස් බල 4ක් විතරයි. නේද? එතකොට මේ පද්ධතියම තියෙන ඉහළ තියෙන බල කවුද? මෙයා ආයෙත් මේ තුන් දෙනා පල්ලෙහාට තියෙන්නේ. හරි. එතකොට අපි දන්නේ මේ වල විශාලත්වය කවුද කියලා. හරි. එතකොට අපි මේක අයින් කරගන්න පුළුවන් මොකද මේක බිඳුවක් නිසා. හරි. එතකොට මෙන්න මේ කට්ටිය තමයි මේකින්න බාහිර බල වෙන්නේ. හරි. ඊට පස්සේ මෙන්න මේ වගේ ගානක් අපිට හම්බුනාට පස්සේ මුලින්ම අපි කරන්න ඕනේ මෙන්න මේ රාමු සැකිල්ල සඳහා බල රූප සටහනක් ඇඳ ගන්න ඕනේ බෝවංකනේ භාවිතා කරලා. අන්න එතනදී මම මෙන්න මෙහෙම පීවර ටිකක් කියලා තියෙනවා. මෙන්න මේ පීවර ටික උස්සේ ගියාට පස්සේ බොහොම ලේසියෙන් මෙන්න මේකට දින්න පුළුවන් බල රූප සටහන ඇඳ ගන්න පුළුවන්. හරිද? හරි. මොකද්ද මේකේ පළවෙනි පීවරෙන් කියන්නේ? පළවෙනි පීවරෙන් කියනවා සියලුම බාහිර බල කැපිලෙනසේ වක්‍රයක් ඇඳ ගන්න. වක්‍රයක් ඇඳ ගන්න කියලා මුලින්ම කියනවා. අපි වක්‍රයක් ඇඳගමු. මේ බල ඔක්කොම කැපිලෙන්න ඕනේ. හරිද? මේ බාහිර බල ඔක්කොම. කැපිලෙන විදිහට මෙන්න මෙහෙම වක්‍රයක් ඇඳ ගන්නවා. ඇඳගෙන මේ වක්‍රය ඇතුලේ තියෙන සියලුම සංවෘත කොටස් වලට අකුරක් දෙන්න කියලා කියනවා. ඉංග්‍රීසි අකුරු දෙනවා. සිම්පල් A කියලා කියනවා. මේකට සිම්පල් B කියලා කියනවා. මේකට සිම්පල් C කියලා කියනවා. මෙතෙන්ටම සංකෘතයිනේ. ඒක D කියලා කියනවා. ආයෙත් මේවත් මේ දඬු වලින් සංකෘත වෙලානේ තියෙන්නේ. ඒවට දෙනවා ABCD E කියලා දෙනවා. මේකට F කියලා දෙනවා. හරිද? හරි. එහෙම දෙනවා. ඊට පස්සේ මොකද්ද කියන්නේ? සංවෘත කොටස් වලට අකුරු යොදා භ්‍රමණ දිශාවක් නම් කරන්න කියලා කියනවා. ඒ කියන්නේ මෙන්න මේ වක්‍රයටම මේ වක්‍රයේ මේ ඉංග්‍රීසි අකුරු කරගෙන භ්‍රමණ දිශාවක් දෙන්න කියලා කියනවා. ඒක අපිට ඕන වෙන්නේ මොකටද? බෝවංකරෙන් බලයන් නම් කරද්දී. හරි. එතකොට මම කියනවා මේ සම්පූර්ණ වක්‍රයම කරගෙන මෙන්න මේ පැත්තට කියලා වාමාවර්තව කියලා කියනවා. එතකොට මේ සියලුම බාහිර බල කැපිලා යන විදිහට මේ ඇඳ වක්‍රේ
මෙන්න මේක කැරකෙන්නේ වාමාවර්තෝ කියලා කිව්වොත් මේ එක් සංදිය මේ එක් සංදි ගත්තොත් මේ මෙතනක් තියෙනවනේ සංදියක් නේද? මෙතනක් තියෙන සංදියක්. හරිද? මෙතනක් තියෙන සංදියක්, මෙතනක් තියෙන සංදියක්. හරිද? මේ එක් සංදි වටත් අකුරු කැරගෙන්නේ වාමාවර්තෝ තමයි. සම්පූර්ණ එකේම ලොකු එකේම අකුරු කැරගෙන්නේත් වාමාවර්තෝ නම් මේ වලත් අකුරු කැරගෙන්නේ වාමාවර්තෝ තමයි. හරිද? මේ වලත් එහෙමයි. මේ වාමාවර්තෝ තමයි කැරගෙන්නේ. හරිද? එතකොට මේක හැම ගානකම මෙන්න මේ වඳින්න ඕනේ. මේක මම මේ වීඩියෝ එක බලන එකට තේරෙන්න ඕන නිසා තමයි මෙන්න මෙහෙම රවුමක් ඇඳලා මෙන්න මේ හැම එකක්ම වාමාවර්තෝ කැරගෙන්නේ කියලා. මේක හිතේ තියාගන්න ඕන දෙයක්. හරිද? හරි. ඊට පස්සේ අපි යන් ඊළඟ පියවරට. හරිද? මෙතන වරණ ඇතුළේ කියනවා නම් එම නම් කරන ලද දිශාව එක් සංදීන් වටාද භ්‍රමණය වන දිශාව වෙනවා. ඒ කියන්නේ මේ සම්පූර්ණ එකටම දුන්න භ්‍රමණ දිශාව එක් සංදි සඳහාද ඒ භ්‍රමණ දිශාවම වෙනවා. සම්පූර්ණ එකටම දුන්නේ වාමාවර්තෝ නම් මේ එක් සංදි වටාත් වාමාවර්තෝ තමයි ඒ අකුරු කරගන්නේ. හරි. එතකොට ඊට පස්සේ දෙවෙනි පියවරෙන් කියලා මොකද්ද? දැන් අපි අඳින්න පටන් ගන්න එක තමයි කරන්නේ. අන්න එහෙම අඳින්න පටන් ගද්දි එක ක්‍රම තියෙනවා වෙන්න පුළුවන්. මෙතන මම කියන්නේ මගේ ක්‍රමයක්. හරිද? මම කියන ක්‍රමයක්. මම හොයාගත්ත යන්නේ මම මේ වෙලාවේ කියන ක්‍රමයක් තමයි තියෙන්නේ. හරි. එතකොට තව ක්‍රම තියෙන්න පුළුවන්. හරිද? එතකොට දෙවෙනි පියවරෙන් කියනවා මෙහෙම. දැන් මම අඳින්න පටන් ගද්දි කියනවා අපි මොකක් හරි සංදියකින් තමයි මුලින්ම අඳින්න පටන් ගන්න ඕනේ. එහෙනම් මොකක් හරි සංදියකින් අඳින්න පටන් ගද්දි අපි වෙන සංදිය එතන 1 2 3 4න් සංදි හතරක් තියෙනවානේ. ওই සංදි හතරෙන් හැම සංදියකින්ම පටන් ගත්තා කියලා අපිට මේ රූප සටහන හඳ ගන්න වෙන්නේ නැහැ. හරිද? එහෙම අඳින්න පටන් ගන්න ඕන විශේෂිත සංදි තියෙනවා. මොනවද ඒ සංදි? මෙන්න මේ උපරිම නොදන්නා බල ප්‍රමාණය දෙකක් වන සංදියකින් ඇඳීමට පටන් ගන්න කියලා කියනවා. උපරිම නොදන්නා බල ප්‍රමාණය දෙකක් වන සංදියකින් අඳින්න පටන් ගන්න කියලා කියනවා. හරි. එතකොට මේකේ මේ සංදිය ගත්තොත් මේක නොදන්නා බල 1 2 3යි. දන්නවනේ මේ දඬුවස්සේ ප්‍රත්‍යය බල වෙනවා. අපි මේ වල දිශා දන්නේ නැහැ. විශාලත්ව දන්නෙත් නැහැ. හරිද? එතකොට මේ වයුව දන්නෙත් නැහැ. තව මේකෙත් 1 2 3යි. කොහරි බලයන් තියෙනමේ. හරි? අංකණය කරලා නැති වුණාට මෙතන අපි දාලා නැති වුණාට දිශාවල් එහෙන් බලයන් තියෙන මේ දඬුවස්සේ. හරිද? ප්‍රත්‍යය බල තියෙනවා. 1 2 3යි 4යි. දන්නේ නැහැ. නොදන්නේව 4යි. මෙතන සෝරි මෙයාව දන්න නොදන්නේව 3යි. ඒත් බෑ. මෙතන නොදන්නේව 1 2 3යි. ඒත් හරියන්නේ නැහැ. මෙතන නොදන්නේව 3යි. හැබැයි අපිට පුළුවන් මෙන්න මේ පීව හොයාගන්න. පීව සහ මේ වයුව හොයාගන්න පුළුවන්. කොහොමද පීව සහ වයුව හොයාගන්න? අපිට පුළුවන් යම් ලක්ෂයක් වටා ගුණ ගන්න. මොකද මේ මුළු පද්ධතියම ඉන්නේ සමතුලිතතාවය නිසා සමතුලිතතාවයේ මොනවද තියෙන rules? පළවෙනි කියනවා අනිවාර්යෙන් මේ මුළු පද්ධතියම සම්ප්‍රයුක්තය බිඳුවක් වෙන්න ඕනේ. කියන්නේ මුළු පද්ධතියම සිරස් සංරචක වල එකතුව බිඳුවට සමාන වෙන්න ඕනේ. තිරස් සංරචක වල එකතුව බිඳුවට සමාන වෙන්න ඕනේ. ඒ වගේම ඕනම ලක්ෂයක් වටා ගුණ ගත්තොත් මොකද වෙන්නේ? ඕනම ලක්ෂයක් වටා ගුණ ගත්තොත් ගුණයත් බිඳුවට සමාන වෙනවා. හරි. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ ඒ ලක්ෂය වටා ගුණ අරගෙන ඒ ගුණ වල එකතුව බිඳුවට සමාන කරලා මෙන්න මේ p වලගේ සහ y වලගේ හොයාගන්න. දැනට අපි දන්නවා මේ මුළු පද්ධතියම සමතුලිතතාවය ඉන්න නිසා මුළු පද්ධතියේම ඉහළට තියෙන බල වල එකතුව පල්ලෙහාට තියෙන බල වල එකතුවට සමාන වෙනවා කියලා. එහෙනම් මුළු පද්ධතියම ඉහළට කවුද ඉන්නේ? ඉහළට ඉන්නවා p. තව එච්චරයි. අනිත් අය පල්ලෙහාට ඉන්නේ. එහෙනම් ඉහළට ඉන්න අයගේ එකතුව සමාන වෙනවා පල්ලෙහාට ඉන්න අයගේ එකතුවට. පල්ලෙහාට කවුද ඉන්නේ? y ඉන්නවා. තව w ඉන්නවා. තව 2w ඉන්නවා. ඊට පස්සේ 1. ඊට පස්සේ මොකද කරන්නේ? අපිට පුළුවන් ඒ ලක්ෂය වටා ගූර්ණ ගන්න. තව විශේෂ කාරණයක් තියෙනවා මේ මුළු පද්ධතියේම මේ දඬුවල විශාලත්වය එකිනෙකට සමානයි. එතකොට දඬුවල විශාලත්වය එකිනෙකට සමාන වුණාම මේ එක ත්‍රිකෝණයක් ගත්තොත් ඒ ත්‍රිකෝණයේ පාද තුන සමානයි. එහෙනම් අපි දන්නවා සමපාද ත්‍රිකෝණයක කෝණයක් කීයද? අංශක 60යි කියලා අපි දන්නවා ඈ. හරි. එතකොට අපි දැන් ඒ ලක්ෂ්‍ය වටා ගූර්ණ ගමු. කොහොමද? ඒ ලක්ෂ්‍ය වටා ගූර්ණ ගත්තොත් කොහොමද? ඒ වටා ගූර්ණ ගත්තට පස්සේ අපිට එනවා p වලට උත්තරේ විදිහට 4යි w බෙදීම 3ක්. මම මෙතනදී මේ ගූර්ණ ගත්ත එක සුළු කරන්න යන්නේ නැහැ. මොකද මගේ මේ වීඩියෝ එකේ අරමුණ තමයි කොහොමද දීලා තියෙන රාමු සැකිල්ලක බෝවංකනේ භාවිතා කරලා දීලා තියෙන රාමු සැකිල්ලකට කොහොමද මේ බල රූප සටහන දින්නේ කොහොමද දිනේ කියලා දෙන එක තමයි මේකේ අරමුණ. ඒක නිසා මේක සුළු කරන්න යන්නේ. මොකද ඒතර වීඩියෝ එක දිග්ගැසෙනවා. හරිද? මම හිතනවා රාමු සැකිල්ල දක්වා ඉගෙන ගන්න ළමෙක් රාමු සැකිල්ල පාඩම නැතුව ඒක දක්වා ඉගෙන ගන්න තියෙන ළමෙක් ගූර්ණ ගන්න දන්නවා කියන එක මම කල්පනා කරනවා මෙතනදී. හරිද? හරි. ඒතර කොහොම හරි p වලට එන්නේ 4යි w බෙදීම 3 කියන එක. එතකොට අපිට පුළුවන් මේක එකට ආදේශ කරලා p වල ගියත් හොයාගන්න.
13යි w බෙදීම 3 කියලා. හරිද? හරි. ඒතකොට දැන් p වලගේ අපි දැන් දන්නවා කොච්චරද? 4යි w බෙදීම 3යි. ඒ වගේම y වලගියත් දන්නවා කොච්චරද? y වලගියත් 13යි w බෙදීම 3යි. හරිද? ඒතකොට ඒ ටික අපි දැන් දන්නවා. හරි. එහෙනම් දැන් අපි බලමු කොහොමද භූවංකනය භාවිතා කරලා මෙන්න මේ දීලා තියෙන රාමු සැකිල්ල සඳහා බල රූප සටහන දින්න කියලා. ඒක කරන්නේ මෙහිමයි. දැන් එහෙනම් අපි පළවෙනි පියවර කරලා ඉවරයි. පළවෙනි පියවර ඇත්තටම කරන්නේ මේ ගානෙන් දින රූප සටහන සඳහා තමයි මේ පළවෙනි පියවර කරන්නේ. ඊට පස්සේ ඒවන අපි භාවිතා කරන්නේ රූප සටහන අදින්න බල රූප සටහන අදින්න තමයි ඊට පස්සේ පියවර භාවිතා කරන්නේ. හරි. ඒකේ කියනවා මොකද්ද? දැන් මෙන්න මේකේ සංදි ඔක්කොම හතරක් තියෙනවා. මොකක් හරි සංදියකින් පටන් ගද්දී අපිට කැමති සංදියකින් පටන් ගන්න බෑ කියලා කියනවා. හරිද? අපිට පටන් ගන්න පුළුවන්ලු මොකක් හරි සංදියකින් පටන් ගන්න පුළුවන්ලු අන්න ඒ මොකක් හරි සංදියේ තියෙන උපරිම නොදන්නා බල ප්‍රමාණය දෙකක් නම් අන්න එහෙම සංදි වලින් අපිට පටන් ගන්න පුළුවන් කියලා කියනවා. හරි. බලන්න මේකේ තියෙන උපරිම නොදන්නා බල සංඛ්‍යාව දෙකක් වුණ සංදි තියෙනවා. මේකේ මේවා දන්නේ මේවා දන්නේ මේවා දන්නේ. ඒතකොට නොදන්නා බල තුන. ඒක හරියන්නේ නැහැ. ඊට පස්සේ මේකෙත් මේ දෙන්නව දන්නේ මෙයාව දන්නවා. වයිව දැන් දන්නවා. එහෙනම් ඒකෙන් පටන් ගන්නත් පුළුවන්. තව මේකෙත් මේ තුන් දෙනාව දන්නේ පටන් ගන්න බෑ. මේකේ පීව දන්නවා. ඒක නිසා අනිත් දෙන්නව දන්නේ. ඒක නිසා ඒකෙන් පටන් ගන්න පුළුවන්. මොකද ඒකේ උපරිම දන්නා බල ප්‍රමාණය දෙකයි. හරි. මම එහෙනම් C සංදියෙන් පටන් ගන්නවා. මෙන්න මේ සංදියෙන් මම පටන් ගන්නවා. හරිද? මෙන්න මේ C සංදියෙන් පටන් ගත්තට පස්සේ අපි එහෙනම් දැන් ඒකෙන් ඒ C සංදිය සඳහා බල රූප සටහන දිමු. හරි. කොහොමද? මුලින්ම අපි දන්නේ කියන වැද ගන්න කියලා කියනවා මේ. පළවෙනි පියවරෙන් කියනවා දිශාව සහ විශාලත්වය දන්නා බල ප්‍රථමයෙන් ඇඳ ගන්න කියලා. දැන් C සංදිය ගත්තට පස්සේ මෙන්න මේ C කියන සංදිය ගත්තට පස්සේ ඒකේ විශාලත්වය දිශාවයි දෙකම දන්න බල කවුද ඉන්නේ? P විතරයිනේ. එහෙනම් එයා මුලින්ම ඇඳ ගන්න කියලා කියනවා. එහෙනම් P වඳිමු. කොහොමද? 4යි w බෙදීම 3යි විශාලත්වය නේද? එහෙනම් ඒක සිරස් රේඛාවක් නේ. එහෙනම් සිරස් රේඛාවක් ඇඳ ගන්නවා. ඔක්කොටම කලින් මම කියන්නම් C සංදියට අනුව කොහොමද P කියන බලය අපි අංකණය කරන්න කියලා. කොහොමද? මම කියවනේ දෙපැත්තේ තියෙන අවකාශයකින් තමයි ඒක අංකණය කරන්නේ. එතකොට මේකේ සම්පූර්ණ මේක අරගෙන්නේ වාමාවර්තය නිසා C සංදිය වටත් අකුරු කරගෙන වාමාවර්තය. එතකොට මේ පැත්තේ ඉඳන් මේ පැත්තට තමයි අංකණය කරන්නේ. එතකොට මේ පැත්තේ අකුර B, මේ පැත්තේ අකුර C. එහෙනම් P බලය අපි අංකණය කරන්නේ කොහොමද? BC කියලා. එතකොට P බලය කියන්නේ කවුද? සිරස් රේඛාවක්. මෙන්න මෙහෙම සිරස් රේඛාවක්. එතකොට ඒ සිරස් රේඛාවේ දැන් P බලය අංකණය කරන්නේ BC කියලානේ. මේකේ අදහස මොකක්ද? E තලය යන්න ඕනේ B ඉඳන් C ට. ඒතර මම B මෙතනින් දාලා C මෙතනින් දැම්මොත් E තලය යන්නේ පල්ලෙහාට. ඒත් ඇත්තටම E තලේ යන්නේ කොහෙද? උඩටනේ. ඇත්ත E තලයට ගැලපෙන විදිහට මේක E තලේ තියෙනවා. හැබැයි මේක E තලේ අංකණය කරන්නේ නැහැ. මේකට අනුව මේ E තලය එන්නේ B වල ඉඳන් C ටනේ. ඒත් පල්ලෙහාට. එහෙනම් ඒක වැරදි. ඇත්ත E තලේ ඉහළට එන්න ඕනේ. එහෙනම් B මෙතන C මෙතන. එහෙනම් ඔබ තමයි ඒක අංකණය කරන්නේ. ඊට පස්සේ ඒ සංදිය අනිකුත් බල කවුද ඉන්නේ? මෙයා සහ මෙයානේ. හරි. C සංදියට අනුව කොහොමද මෙන්න මේ දණ්ඩ අංකණය කරන්නේ? මේ දණ්ඩේ තියෙන ප්‍රත්‍යය බලය අංකණය කරන්නේ කොහොමද? මම කියවනේ C සංදියට අකුරු කරගෙන වාමාවර්තය. එතකොට මෙතන ඉඳන් මේ පැත්තට තමයි එන්නේ. එතකොට කොහොමද? මේ පැත්තේ අකුර C, මේ පැත්තේ අකුර F. එහෙනම් ඒක කොහොමද අංකණය කරන්නේ? C වල ඉඳන් F ට. එතකොට C වල ඉඳන් F ට තමයි මේ දණ්ඩේ ප්‍රත්‍යය බලය අංකණය කරන්නේ C සංදියට අනුව CF කියලා. එතකොට C වල ඉඳන් F ට තමයි යන්නේ. එතකොට ඒකට C අකුරු සම්බන්ධයිනේ. හරි. C අකුරු සම්බන්ධයි. C ඉන්නේ මෙතන දැන් ඈ. හරි. මේ සිම්පල් C තියෙන්නේ. මේ මෙතන තියෙන කැපිටල් C. සංදියට කියන නම තමයි කැපිටල් C. හරි. එතකොට CF කියලා කියන්නේ මොකද්ද? CF ගැන අපි දන්නේ මෙච්චරයි. CF කියලා කියන්නේ එක තිරස් කියලා දන්නවා. මෙන්න ඒක තිරස් කියලා දන්නවා. ඒ වගේම උගේ දිශාවක් දන්නෙත් නැහැ. හරිද? ඔවරියු තිරස් කියලා දන්නවා. ඒ වගේම C අකුර සම්බන්ධයි කියලා දන්නවා. එහෙනම් මොකද්ද කරන්නේ? C අකුරු සම්බන්ධයි කියලා දන්න ඕන CF තිරස් කියලා දන්න ඕන C අකුරු හරහා යන තිරස් එකක් අඳිනවා කඩිරකින්. C හරහා යන තිරස් රේඛාවක් අඳිනවා කඩිරකින්. මෙන්න මෙහෙම අඳිනවා තිරස් රේඛාවක් අඳිනවා කඩිරකින්. මොකද ඒකේ විශාලත්වය දිශාව දන්නේ නැති නිසා මෙන්න මෙහෙම කඩිරකින් අඳිනවා. හරි. ඊට පස්සේ කෙනා කවුද? ඊට පස්සේ දැන් C සංදිය සලුවට පස්සේ අපි දැන් P ව ඇඳා මෙයාවත් ඇඳා. දැන් ඉතුරුලා තියෙන්නේ කවුද? C සංදියට අනුව මෙයානේ. හරි. එතකොට යාව අංකණය කරන්නේ කොහොමද? මම කියවනේ. ඒකේ වටේත් අකුරු කරගෙන වාමාවර්ත. එතකොට මෙතන නම් මේ පැත්තට තමයි ඒක අංකණය කරන්න ඕන. කවුද? F B. F B කියලා තමයි ඒක අංකණය කරන්නේ. එතකොට B ඉන්නේ මෙතන. අපි දන්නේ මොකද්ද? F B කියලා කියන්නේ තිරසට අංශක 60ක් ආනත රේඛාවක් කියලා දන්නවා. තිරසට
අංශක 60ක් ආනත රේඛාවක් කියලා දන්නවා. එතකොට FB තිරසර අංශක 60ක් ආනත රේඛාවක් ඒ වගේම B අකුර සම්බන්ධ. එහෙනම් B අකුර හරහා තිරසර අංශක 60ක් ආනත රේඛාවක් මම ඇද ගන්නවා. ඔහොම. එතකොට ඔහොම එනවා. ඊට පස්සේ මගේ පියවරෙන් මොකද්ද කියන්නේ? දිශාව නොදන්නා බල කඩිරි මගින් ඇද ගන්න කියලා කිව්වා. එහෙනම් කඩිරි මගින් ඇඳා. ඊට පස්සේ එම කඩිරි වල ඡේදන ලක්ෂ්‍ය මගින් නොදන්නා බල දෙක අතර අකුර ලැබෙනවලු. කවුද නොදන්නා බල දෙක? මුන් දෙන්නවනේ දැන් දන්නේ නැතුව හිටියේ. එහෙනම් උන් දෙන්න අතර අකුර කවුද? F. එහෙනම් උන් දෙන්න අතර අකුර F හම්බුණා. ඊට පස්සේ මොකද්ද කියන්නේ? ඉන්පසුව කඩේට සම්පූර්ණ කරගන්න කියලා කියනවා. හරි. සම්පූර්ණ කරමු. දැන් එහෙනම් උන් අපි C සංදිය සඳහා බල රූප සරණ ඇදලා තියෙන්නේ. කොහොම හරි සියලුම දඬු නියෝජනය වුණාට පස්සේ බල රූප සරණ අදින එක නවත්ත ගන්න පුළුවන්. හරි. දැන්ට මේ දණ්ඩ නියෝජනය වුණා. ඒ වගේම මේ දණ්ඩත් නියෝජනය වුණා. හරි. තව දඬු කොච්චර තියෙනවද? තව දඬු 3යි තියෙන්නේ. හරි. එතකොට ආයෙත් අපි කැමති සංදියකින් පටන් ගන්න පුළුවන්. හැබැයි මොකද්ද තියෙන උණු විශේෂත්වය? මොකක් වුණත් අපි පටන් ගන්න සංදිය ඒකේ නොදන්නා බල උපරිම තියෙන්න පුළුවන් දෙකයි. ඊට වඩා තියෙනවා නම් ඒකෙන් පටන් ගන්න බෑ. හරිද? අපි මේක රැන්දේ. ඒක ඇන්දට පස්සේ මේ සංදියෙන් පටන් ගන්න යන්නත් බෑ. යාබදව තියෙන සංදි වලින් තමයි පටන් ගන්න ඕන. මොකද මේ සංදිය නොදන්නා බල දෙකයි තියෙන්නේ. එහෙමයි කියලා මේ සංදියෙන් පටන් ගන්නත් බෑ. මේ මම කියන ක්‍රමයේ මෙහෙමයි. වෙන ක්‍රම වලින් මොන හරි ඇති. හරිද? මම කියන ක්‍රමයේ ඕන ගානකට හරිත් යනවා. හරිද? ඕන පාස් වේවර්ස් ගානක ඕන පොතක තියෙන ගානට හරිත් යනවා. හරි. එතකොට මේකෙන් පටන් ගන්න බෑ මේ. මුලින් ඇන් දෙකට යාබදව තියෙන මේවා තමයි අඳින්න ඕන. හරි. එතකොට දැන් මේ සංදිය ගත්තොත් මොකද වෙන්නේ? මේ සංදිය 2W වත් දන්නවා. දැන් මේක අපි ඇන්දනේ. ඇන්ද නිසා ඒකත් අපි දන්නවා දැන්. හරිද? එතකොට මේ දෙන්නා විතරයි දන්නේ නැත්තේ. ආවුලක් නැහැ. නොදන්නා බල ප්‍රමාණය 2යි අඳින්න පටන් ගන්න පුළුවන්. හරි. එහෙනම් ඒක අඳිමු කොහොමද? මුලින්ම දන්න අයව අඳින්න ඕන. දන්න අයව අඳිද්දි මෙන්න මේ දණ්ඩ එක ආව අපි ඇන්දා. ඌ ඉවරයි. දැන් තියෙන 2W ඇඳ ගන්න නේද? හරි. 2W ඇඳ ගන්න. මම මේක විශාලත්වය අංකණය කරන්න මෙතන 4W බෙදීම 3යි. නිකන් 1 දශම ගාණක් W නේ ඉන්නේ. හරි. ඊට පස්සේ 2W මම අංකණය කරනවා. කොහොමද? දැන් මේ පටන් ගන්නේ මොන සංදියෙන්ද? D සංදියෙන් ඈ. හරි. එතකොට D සංදියේ 2W කොහොමද අපි අංකණය කරන්නේ? මේ සංදිය ගත්තත් ඒ සංදියෙත් අකුරු කරගෙන වාම වර්තු. මේ පැත්තේ ඉඳන් මේ පැත්තට. එතකොට මේ පැත්තේ අකුර C, මේ පැත්තේ අකුර D. එතකොට ඒක අංකණය කරන්නේ C D කියලා. හරි. එතකොට අපි මොනවද CD කියන දන්නේ? CD කියන එක සිරස් රේඛාවක් කියලා දන්නවා. ඒ වගේම මේකට C අකුර සම්බන්ධයි කියලා දන්නවා. එහෙනම් C අකුර හරහා යන සිරස් රේඛාවක්. ඔව් ඒක හරි. එතකොට මම D මේ පැත්තෙන් දැම්මොත් මොකද වෙන්නේ? D මෙතනින් දැම්මොත්. ඔව් D එතනින් දැම්මොත් මේක අපි කියන්නේ C වල ඉඳන් D ට යනවා කියලානේ. D මෙතනින් දැම්මොත් මොකද වෙන්නේ? බලය කීවද? C ඉඳන් D ට යන්නේ. එතකොට ඊතලේ තියෙන්නේ ඉහළට. ඒත් ඇත්තටම ඊතලේ කොහෙද තියෙන්නේ? පල්ලෙහාට. එතකොට D මෙතනින් දැම්මොත් ඊතලේ ඉන්නේ C වල ඉඳන් D ට යනවා කියලා කියද ඊතලේ ඉන්නේ ඉහළට. එහෙනම් D එතනින් නෙමෙයි ඉන්න ඕනේ. එහෙනම් D ඉන්න ඕනේ කොහෙන්ද? C වලට පල්ලෙහෙන් තමයි ඉන්න ඕනේ. හරි. D එහෙනම් මේ වගේ තැනකින් මම දැම්මොත් ඔව් C D. එතකොට ඊතලේ පල්ලෙහාට එනවා ලස්සනට. එතකොට මේ වැඩේ හරි. D ඉන්න ඕනේ එහෙම. ඊට පස්සේ ආයෙත් ප්‍රශ්නයක් තියෙනවා D B ට පස්සේද ඉන්නේ B ට කලින්ද කියලා. හරි. දැන් CD කියන එක නයි විශාලත්වය කොච්චරද? 2W නේ. ඒක 2W. එතකොට 2W කියන එකට වඩා 4W බෙදීම 3 කියන එක අඩුයිනේ. විශාලත්වය අඩුයිනේ. එහෙනම් B වලට පස්සේ තමයි ඉන්නේ. ඒත් ඒකත් හරි. එතකොට ඔය එක හරි. ඊට පස්සේ කියන නොදන්නා දෙන්න. කවුද? නොදන්නා දෙන්න කොහොමද අපි අංකණය කරන්නේ? මෙයා කොහොමද අංකණය කරන්නේ? මේ සංදියට අනුව D සංදියට අනුව ඒකත් වාම වර්තුනේ. මේ පැත්තේ ඉඳන් මේ පැත්තට එන්නේ. එතකොට ඒක කොහොමද අංකණය කරන්නේ? D E කියලා. D E කියලා තමයි අංකණය කරන්නේ. හරි. එතකොට D E කියන මොනවද කියන්න පුළුවන්? D E කියන මොනවද කියන්න පුළුවන්? D E තිරසර අංශක 60ක් කාණතයි කියලා දන්නවා. ඒ වගේ මේකට D සම්බන්ධයි කියලා දන්නවා. හැබැයි දිශාව දන්න නිසා කඩේරි වලින් අඳින්න ඕන. මම කියනවා දිශාව දන්නේ නැති අය අඳින්න ඕනේ කඩේරි වලින්. හරි. එහෙනම් D සම්බන්ධයි කියලා දන්නවා. D E තිරසර අංශක 60ක් කාණතයි කියලා දන්නවා. මෙන්න මේ රේඛාවත් තිරසර අංශක 60යි තමයි ආන තුනේ කලින් ඈ. හරි. එහෙනම් D හරහා තවත් තිරසර අංශක 60ක් ගානට රේඛාව. එහෙනම් ඒක මේකට සමාන්තර වෙන්න ඕනේ නේද? ඔන්න ඔහොම. හරි. සමාන්තර නැහැ වගේ පේන්න පුළුවන්. ඒත් ඒක සමාන්තරයි. හරි. මේ ඊට පස්සේ ඔන්න මෙයාම කඩේරකින් ඇඳගත්තා.
අපි දන්නේ මේකේ E මේ පැත්තෙන් දින්නේ මේ පැත්තෙන් ඉන්නේ කියලා දන්නේ. හරිද? ඊට පස්සේ ආයෙත් මේ දණ්ඩ ඉන්නවා. හරි. මම කියනවා මේක වටත් අකුරු කරගෙන වාමාවර්තෝ එනම් මේ පැත්ත නම් මේ පැත්තට. ඒතර කොහොමද මේකේ ප්‍රත්‍යය බලය අංකණය කරන්නේ? E F කියලා. ඒක අංකණය කරන්නේ EF කියලා. එතකොට E කොහෙද ඉන්නේ? දන්නේ. F කොහෙද ඉන්නේ? F දන්නවා. එහෙනම් EF කියන්නේ කවුද? EF කියන්නේ මෙන්න මේ පැත්තට අංශක 60ක් ආනත කෝණයක්. EF කියන්නේ මේ පැත්තට අංශක 60ක් ආනත කෝණයක්. ඒ වගේ මේක F වරහා යන්නේ. එහෙනම් F වරහා යන මේ පැත්තට අංශක 60ක් ආනත රේඛාවක්. ඊට පස්සේ මේ මෙතනක් තිබ්බ කඩිරක් මෙතනක් තිබ්බ කඩිරක්. මෙන්න මේ කඩිර දෙක මෙන්න මෙතනදී ඡේදනය වෙනවා. මම මොකද කිව්වේ? කඩිරි වල ඡේදන ලක්ෂ්‍ය මගින් නොදන්නා බල දෙක අතර අකුර ලැබෙනවලු. දැන් මේකේ නොදන්නා බල දෙක කවුද? මේ දෙන්නනේ. ඒ දෙන්න අතර අකුර කවුද? E. එහෙනම් ඒක ලැබෙනවා. දැක්කා? ඊට පස්සේ කඩිර සම්පූර්ණ කරගන්න කියලා කියනවා. හරි. එතකොට දැන් අපිට මේ බලයත් ඇඳලා තියෙන්නේ මේකත් ඇඳලා තියෙන්නේ. තව කවුද ඉන්නේ? මෙන්න මේක විතරයි නේද? ඊට පස්සේ අපි කාටද අඳින්නේ? අපි මේ සංදියෙන් පටන් ගමුද? මේ සංදිය ගත්තට පස්සේ කවුද ඇඳලා තියෙන්නේ? මෙයාව ඇඳලා තියෙනවා මෙයාව ඇඳලා තියෙනවා. මේ දෙන්නා විතරයි ඇඳලා නැත්තේ නේද? එහෙනම් උන් දෙන්නම අඳිමු කොහොමද? මේ සංදිය B නේ. හරි. B සංදියට අනුව W කියන බලය කොහොමද අංකණය කරන්නේ? වාමාවර්තය යන්නේ. ඒතකොට මේ පැත්තෙන් මේ පැත්තට යන්නේ. ඒතකොට AB කියලා තමයි ඒක අංකණය කරන්නේ. ඔහොම. හරි. AB කියලා තමයි ඒක අංකණය කරන්නේ. එතකොට AB ගත්තට පස්සේ ඒකට B සම්බන්ධ. එහෙනම් B මෙතන ඉන්නේ. හරිද? ඒ වගේම AB කියන එකේ දිශාව ඊතලයේ පල්ලෙහාට එන්නත් ඕනේ. මම A මේ හරියෙන් දැම්මොත් AB කියලා මේක දැන් දිශාව අංකණය කරන්නේ. A වල දැන් B යනවා කියලානේ. AB මෙතන දැම්මොත් ඊතලයේ ඉහළට එන්නේ. ඒතකොට ඒක වැරදි. එහෙනම් A එන්න ඕනේ B වලට ඉහළින්. එන්න මේ වගේ තැනකින්. හරිද? එතකොට AB එතකොට පල්ලෙහාට. එතකොට වැඩේ හරි. එතකොට ආයෙත් ප්‍රශ්නයක් ඉන්න පුළුවන් C වලට උඩින්ද පල්ලෙහැන්ද කියලා. හොඳට බලන්න AB වල විශාලත්වය W මේ රේඛාවේ විශාලත්වය 4W බෙදීම 3යි. එහෙනම් මෙතන දැන් මෙතෙන් 4W බෙදීම 3යි. AB වල විශාලත්වය W නම් ඒක අනිවාර්යෙන් C වලට වඩා අඩු වෙන්නේ නැහැ. මොකද මේකට වඩා අඩුව කියන්නේ W කියන්නේ. හරි. එහෙනම් A ඔය වගේ තැනකින් තමයි එන්න ඕනේ. එතකොට මේ තියෙන AB රේඛාව. ඊට පස්සේ මේ දෙන්නමත් ඇඳලා තියෙන මේවත් දැන් ඇඳලා තියෙන්නේ. තව ඉතුරු කවුද? මෙන්න මේ දණ්ඩේ ප්‍රත්‍යයවල ඉතුරු. හරි. යාව කොහොමද අංකණය කරන්නේ? මේක වටත් අකුරු කරගෙන වාමාවර්තෝනේ නම් මේ පැත්තේ තමයි මේ පැත්තට තමයි කරගෙන. ඒතකොට මේ පැත්තේ අකුර E මේ පැත්තේ අකුර A. EA කියලා තමයි අංකණය කරන්නේ. හරි. එතකොට EA කොච්චරද? EA තිරස් කියලා අපි දන්නව නේද? EA තිරස් නම් මොකද වෙන්න ඕනේ? අපි ඒව අඳින එක මෙන්න මේ ගානේ නවත්ත ගමු. මේ මට්ටමින් විතර. එතකොට මොකද AE තිරස් වෙන්නේ මේ අනිවාර්යයෙන්. එහෙනම් දැන් මේක මෙතන කෙලින්ම යා කරන්න පුළුවන් කඩිරි ඕනේ නැහැ. මොකද ඒක නොදන්න බල එකයි තිබ්බේ. නොදන්න බල දෙකක් තිබ්බොත් තමයි කඩිරි වලින් ඇදලා ඡේදන ලක්ෂ්‍ය ගන්න ඕනේ වෙන්නේ. හරිද? එහෙනම් ඕක තමයි රූප සරහන. මෙන්න මේ පියවර ඔස්සේ ගියාම රූප සරහන බොහොම ලේසියෙන් ඇඳ ගන්න පුළුවන්. සරල පියවර ටිකක් තියෙන මොනවද? ගාන අඳින්න පටන් ගද්දි සංදියක් තෝරගද්දි නොදන්නා බල උපරිම දෙකක් විතරක් තියෙන සංදියකින් පටන් ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ සංදියෙන් පටන් අරගෙන ඒ සංදිය සඳහා බල රූප සරහන අඳිද්දි විශාලත්වය දිශාවයි දෙකම දන්නේ කෙනාව මුලින් අඳිනවා. ඊට පස්සේ ඒක ඉන්නවනේ අර නොදන්නා බල දෙකක් සහිත ඒකින් පටන් ගත්තේ. ඊ නොදන්නා බල දෙකක් සහිත උන්ගේ ආනතිය අපි දන්නවා. ආනති දන්න නිසා උන් අපි කඩේරි වලින් ඇද ගන්නවා. කඩේරි වලින් ඇදගත්තට පස්සේ ඒ කඩේරි වල ඡේදන ලක්ෂයෙන් එනවා කවුද? අන්න ඒ නොදන්නා බල දෙක අතර අකුර. හරි. ඊට පස්සේ මේ ඇඳ බල රූප සරහනේ පාදවල විශාලත්වයෙන් කියවෙන්නේ කවුද? මේ එක් එක් ප්‍රත්‍යය බලවල විශාලත්වය. බල රූප සරහන සුරෙන් කොහොමද මේ එක් එක් දඬුවල මේ එක් එක් දඬුවල තියෙන ප්‍රත්‍යය බල මොනවද? ආතතිද තෙරපුම්ද කියලා කියලා බලමු. හරි. ඒවා තීරණය කරන්න ඇත්තට මේ බල රූප සරහන ඇසුරෙන්. ඒක කරන්නේ මෙහෙමයි. හරි. ඊට කලින් මම චුට්ටක් පොඩි වෙනස් කතාවක් කියන මෙන්න මෙහෙම දෙයක්. ඒක පැටලීමක් තිබ්බොත් කියලා මම කියන්නේ. හිතන්න දැන් මෙන්න මෙහෙම සංදියක් තියෙනවා. මම මේ සංදිය සහ මේ සංදිය zoom කරලා ගත්තා කියලා හිතන්න මේ. මෙහෙම. හරිද? එතකොට
මෙතන අකුර E මෙතන අකුර A. ඔහොමනේ. හරි. මේ සංදිය කවුද? A මේ සංදිය B. මෙන්න මෙහෙම චූටි වෙනස්කමක් තියෙනවා. දැන් මේ එක් එක් සංදි වට මම කියවනේ අකුරු කරගෙන කොහොමද? වාමාවර්තව කියලා කිව්වනේ. නේද? මේක වටත් වාමාවර්තව. මේ ලොකු එක ගත්තේ වාමාවර්තව නම් ඇතුලේ තියෙන පොඩි පොඩි ඒවා වල වටත් අකුරු කරගෙන වාමාවර්තව. ඒතකොට මේ A සංදියට අනුව AB කියන දණ්ඩයේ ප්‍රත්‍යයබලය අපි කොහොමද අංකණය කරන්නේ? A සංදියට අනුව AB කියන දණ්ඩයේ ප්‍රත්‍යයබලය අංකණය කරන්නේ කොහොමද? ඒක කරන්නේ මෙහෙමයි. මේකනේ AB දණ්ඩ. හරි. දෙපැත්තින් අකුරු මගින් මේක අංකණය කරන්නේ. ප්‍රත්‍යයබලය කොහොමද? මේක කරගෙන වාමාවර්තව නම් ඒ කියන්නේ මෙතන ඉඳන් මේ පැත්තටනේ. මෙතන ඉඳන් මේ පැත්තට. මේක A මේක E. එතකොට අංකණය කරන්නේ AE කියලා. හරිද? ඒ වගේම B සංදිය ගත්තොත් B සංදියට අනුව කොහොමද AB දණ්ඩේ ප්‍රත්‍යයබලය අපි අංකණය කරන්නේ? ඒ කරන්නේ මෙහෙද මේ සංදියට අනුව අකුරු කරගෙන වාමාවර්තවනේ. ඒ කියන්නේ මේ පැත්ත ඉඳන් මේ පැත්ත මේ වටේට මේ වාමාවර්තව කරගෙදී මෙතන ඉඳන් මෙතෙන්ට එන්නේ. ඒ කියන්නේ E ඉඳන් Aට. මෙන්න මෙහෙම පොඩි වෙනසක් තියෙනවා. ඒක පොඩ්ඩක් නෝට් කරගන්න ඔළුවේ. හරිද? මේක මම දෙකම කරනවා. ඒක නවත්තලා වීඩියෝ නවත්තලා බලලා ලියා ගන්න. ලියන්න උරිත් නේ ඒක හරියටම තේරුම් ගන්න පුළුවන් නා. හරි. එහෙනම් දැන් බලමු කොහොමද මේ බල රූප සරහන භාවිතා කරලා හරියටම මේ එක් එක් දඬු වල තියෙන ප්‍රත්‍යයබල තීරණය කරන්නේ කොහොමද කියලා. විශාලත්ව නෙමෙයි ඒවා ඇත්තටම ආතතියද තිරමුවක්ද කියන එක තමයි මේකෙන් බලන්නේ. හරිද? විශාලත්ව පස්සේ හොයමු. හරි දැන් අපි ගමු AB දණ්ඩම ගමු. ඔන්න AB දණ්ඩ ඉන්නවා. හරිද? AB දණ්ඩ ගත්තට පස්සේ මට කියන්න A සංදියට අනුව මෙන්න මේ A කියන සංදියට අනුව කොහොමද AB කියන දණ්ඩේ ප්‍රත්‍යයබල අංකණය කරන්නේ? කොහොමද? වාමාවර්තෝනේ කරගෙන. ඒ කියන්නේ මේ පැත්තෙන් මේ පැත්තට. AE කියලා. හරිද? එතකොට AB දණ්ඩේ ප්‍රත්‍යයබල අංකණය කරන්නේ A සංදියට අනුව AE කියලා. හරි. එතකොට දැන් මේ ඇත්ත රූප සරහනෙන් බලන්න AE කොහෙද තියෙනවද? තව කාරණයක්. දැන් මේ AB දණ්ඩේ ප්‍රත්‍යයබලය AE වලින් අංකණය කරාම ඒකේ තීරුව මොකද්ද? E තලයේ යන්න ඕනේ A ඉඳන් Eට. හරි. දැන් එහෙනම් බලන්න AE කියන එක කොහොමද මේ රූප සරහනේ ඉන්නේ කියලා. මෙතන තමයි A ඉන්නේ මෙතන තමයි E ඉන්නේ. ඒ කියන්නේ AE මෙතන A මෙතන E. ඒ කියන්නේ E තලයේ යන්න ඕනේ A ඉඳන් Eට. ඒ කියන්නේ A මෙතන E මෙතන E තලයේ එහෙනම් A ඉඳන් Eට යනවා මෙහෙට. මේ පැත්තට යන්නේ. එහෙනම් A සංදිය ගාවින් මෙන්න මේ පැත්තට E තලයේ දාගන්න ඕනේ. හරිද? දැන් එහෙනම් අපිට තේරෙනවා සංදියෙන් ඉවතට E තලයේ තියනවා කියන්නේ ඒ දණ්ඩේ මොකද්ද තියෙන්නේ? සංදියෙන් ඉවතට E තලයේ තියනවා නම් ඒ දණ්ඩේ මොකක්ද තියෙන්නේ? ආතතියක්. මොකද සංදියෙන් ඉවතට E තලයේ තියනවා නම් ඒක ආතතියක්. ඒතකොට අපිට එකපාර දාගන්න පුළුවන් මේ සංදිය ගාවින් E තලයේ මේ පැත්තට තියෙන්නේ කියලා. හරිද? නැත්නම් ඒක ආයේ දුර පාරකින් ගිහිල්ලත් ගන්න පුළුවන් කොහොමද? B සංදියට අනුව කොහොමද AB දණ්ඩේ ප්‍රත්‍යයබලය අපි අංකණය කරන්නේ? වාමාවර්තන කරගෙන කියන්නේ මේ පැත්ත ඉඳන් මේ පැත්තට. එතකොට EA කියලා. දැන් එහෙනම් EA මේ රූප සරහනේ කොහොමද ඉන්නේ කියලා බලන්න. කොහොමද? E මෙතන A මෙතන. එහෙනම් E ඉඳන් ඊට. එතකොට ඊතල මෙහෙට. එතකොට මේ සංදිය ගාවෙන් මෙහෙට කියලා එහෙම දාන්නත් පුළුවන්. ඒත් එකක් විතරක් කිව්වට පස්සේ ඊට විරුද්ධ පැත්තට එකක් ඒ සංදිය ගාවෙන් දාගත්තාම ඒක ප්‍රමාණවත්. හරි. දෙකක් කරලා විලාව ගන්න ඕනේ. හරි. ඊට පස්සේ දැන් එහෙනම් අපිට තේරෙනවා මොකද්ද? AB දණ්ඩේ මොකද්ද තියෙන්නේ? AB දණ්ඩේ තියෙන්නේ ආතතියක් නේද? සංදියෙන් විතර බලය තියෙනවා නම් ඒක ආතතියක්. ඊට පස්සේ අපි ගමු AC දණ්ඩ. AC දණ්ඩ ගත්තොත් කොහොමද? A සංදියට අනුව AC මේක AD දණ්ඩ. හරි ඊට පස්සේ අපි ගමු AD දණ්ඩ. AD දණ්ඩ. මෙතන D නේ තියෙන්නේ. AD දණ්ඩ. එතකොට AD දණ්ඩේ ප්‍රත්‍යයබලය කොහොමද A සංදියට අනුව අංකණය කරන්නේ? වාමාවර්තනය. ඒ කියන්නේ මේ පැත්තෙන් මේ පැත්තට. කොහොමනේ? ඒ කියන්නේ ED කියලා. ED කියලා තමයි ඒක අංකණය කරන්නේ. එතකොට දැන් බලනවා ED රූප සරහනේ කොහොමද තියෙන්නේ? E මෙතන D මෙතන. අපි දන්නවනේ ED කියන්නේ මොකද්ද? E තලයේ E ඉඳන් D ට යන්න ඕනේ. එතකොට E මෙතන D මෙතන. ඒ කියන්නේ E තලයේ E ඉඳන් D ට යන නිසා මෙන්න මේ පැත්තට තමයි ඉන්නේ. මේ පැත්තට ඉන්නේ. අපි මේ ගත්තේ මොන සංදියට අනුවද? A සංදියට අනුව නිසා A සංදිය ඉඳන් ED මෙහෙට රෙදී. එහෙනම් මෙහෙට තමයි මේ ඊතලේ දාගන්න ඕනේ. සංදිය දෙසට තමයි ඊතලේ තියෙන්නේ. සංදිය දෙසට ඊතලේ තියෙනවා නම් මම මොකක්ද ඒකට කිව්වේ? තෙරපුමක් කියලා. ඒතකොට අපිට කෙලින්ම මීට විරුද්ධ දිශාවට මේ සංදිය ගාවින් දාගන්න පුළුවන්. මීට විරුද්ධ දිශාව කියන්නේ අනිත් පැත්තට මෙහෙට. හරි. ඒතකොට ඒක මොකද්ද? තෙරපුමක්.
හැමතිස්සෙම මේ එකක් හොයාගත්තට පස්සේ ඊට විරුද්ධ දිශාවට තියෙන එක අනිත් පැත්තෙන් දාගත්තා නම් හරි. ඒතර ඒක තියෙන මොකද්ද? තෙරපුමක්. හරි. තව කවුද ඉන්නේ? දැන් ඒතර මේ දණ්ඩේ ප්‍රත්‍යබලය ආතතියද තිරුමක්ද කියලා හොයාගත්තා. මේකෙත් හොයාගත්තා. තව දඬු තුනක් තියෙනවා. කොහොමද? අපි ගමු DB දණ්ඩ. හරිද? DB දණ්ඩ ගමු මොන සංදියට සාපේක්ෂවද? මම B ට සාපේක්ෂව ගන්නම්. ඔන්න B සංදියට සාපේක්ෂව කොහොමද B D දණ්ඩේ ප්‍රත්‍යබලය අංකණය කරන්නේ? ඔන්න B සංදියට සාපේක්ෂව නේ අකුරු කරගෙන B සංදියන වටේට වාමාවර්තු. මෙතන ඉඳන් මේ පැත්තට. එතකොට ඒක අංකණය කරන්නේ FE කියලා. FE කියලා තමයි ඒක අංකණය කරන්නේ. එතකොට ඒ කියන්නේ E තලයේ F වල ඉඳන් ඊට යන්න ඕන. දැන් බලන්න FE රූප සරණේ කොතන තියෙන්නේ? මෙතනනේ. ඒ කියන්නේ F මෙතන E මෙතන. F ඉඳන් ඊට E තලය යන්න ඕනේ. ඒ කියන්නේ මේ පැත්තට තමයි E තලය යන්න ඕනේ. මේ පැත්තට තමයි E තලය යන්න ඕනේ. මොන සංදියද? B සංදිය ගාව. B සංදිය ගාව ඉඳන් E තලය යන්න ඕනේ. මෙතන මේ පැත්තට. ඒ කියන්නේ මේ පැත්තට. හරිද? එහෙනම් ඊට විරුද්ධව එකක් මේ පැත්තට දාගන්නවා. එහෙනම් BD දණ්ඩෙත් මොකද තියෙන්නේ? BD දණ්ඩෙත් තියෙන්නේ මේ තෙරපුමක් තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි B සංදියට සාපේක්ෂව ගමු මොකද්ද? BC දණ්ඩෙත් මොකද තියෙන්නේ කියලා. හරි BC දණ්ඩේ තියෙන ප්‍රත්‍යයබලය කොහොමද B සංදියට සාපේක්ෂව අපි අංකණය කරන්නේ? ඒකත් වාමවර්තුනේ. ඒ කියන්නේ මේ පැත්තම මේ පැත්තට. ඒ කියන්නේ B ඉඳන් F ට BF නේද? දැන් බලන්න ඇත්තටම මේ රූප සරණේ BF කොහොමද තියෙන්නේ? B මෙතන F මෙතන. ඒ කියන්නේ E තලය යන්න ඕනේ කොතනද? B ඉඳන් F ට. B ඉඳන් F ට E තලය යනවා මොන සංදියේ ඉඳන්ද? B සංදියේ ඉඳන්. B සංදියේ ඉඳන් මේ B ඉඳන් F ට යන්නේ. B ඉඳන් F ට කියන්නේ E තලය මෙහෙට යන්නේ. එහෙනම් B සංදිය ගාව ඉඳන් E තලය මෙහෙට යන්නේ. ඔහොම. එතකොට කොහොමද? එතකොට සංදියෙන් ඉවතර තියෙන නිසා ඒක ආතතියක්. එතකොට ඊට විරුද්ධ එකක් මේ පැත්තට දාගන්නවා. එතකොට BC දණ්ඩේ මොකද තියෙන්නේ? ආතතියක්. නේද? හරි ඊට පස්සේ ගමු DC දණ්ඩ. මොන සංදියට සාපේක්ෂවද ගන්න? අපි D සංදියට සාපේක්ෂව ගමු. DC දණ්ඩ. එතකොට D සංදියට සාපේක්ෂව DC දණ්ඩ ගත්තොත් කොහොමද අංකණය කරන්නේ? අකුරු කරගෙන වාමාවර්ත විතර. මේ පැත්ත ඉඳන් මේ පැත්තට. මෙතන ඉඳන් මෙතෙන්ට. මෙතන ඉඳන් මෙතෙන්ට. ඒ කියන්නේ FC. හරි. එතකොට FC විදිහට තමයි ඒක බෝවංකණය අංකණය කරන්නේ. එතකොට FC ඇත්තටම තියෙන්නේ කොහොමද? මේක ඇත්ත තේරුම මොකද්ද? F ඉඳන් C ට තමයි ඊතල යන්න ඕනේ. ඒ කියන්නේ D සංදිය ඉඳන් FC කියන දිශාවට තමයි ඊතල යන්නේ. FC කියන දිශාව මොකද්ද? F මෙතන C මෙතන. එහෙනම් F ඉඳන් C මේ පැත්තට තමයි ඊතල යන්නේ. D සංදිය ඉඳන් මේ පැත්තට තමයි ඊතල යන්නේ. ඔහොම. ඒ කියන්නේ සංදිය දිසට තමයි ඊතලයේ තියෙන්නේ. ඒකේ තේරුම මොකද්ද? ඒකේ තියෙන්නේ තෙරපුමක්. එහෙනම් මීට විරුද්ධ එකක් තමයි මේ පැත්තට දාගන්නවා. හැමතිස්සෙම මෙතන දාන එක්කනට විරුද්ධ එකක් තමයි මේ පැත්තෙන් දාගන්නේ. මේක මොන පැත්තට තිබ්බත් ඒ ඉන පැත්තට විරුද්ධ පැත්තට ගත්තා මේකෙන් දාගන්න. දිගටම බලන්න ඕනේ නැහැ. එතකොට ඒක මොකද්ද? අපිට තේරෙනවා තෙරපුමක්. හරි. අන්න එහෙම තමයි දිශාවල් ගන්න. දිශාවල් කියන්නේ එක් එක් දඬු වල තියෙන්නේ මොනවද? ආතතියක්ද තෙරපුමක්ද? අන්න ඒක තීරණය කරන්නේ මේ විදිහට. හරි. හරියට කියමු. හරි. දැන් එහෙනම් අපි දන්නවා කොහොමද මොකක්ද රාමසකිල්ලක් දුන්නාට පස්සේ ඒ රාමසකිල්ලේ තියෙන එක් එක් දඬු වල තියෙන්නේ ආතතියක්ද තෙරපුමක්ද කියලා තීරණය කරන්නේ කොහොමද කියලා දන්නවා. මොකක් ඇසුරෙන්ද? මෙන්න මේක ඇසුරෙන්. ඒ කියන්නේ ඒ අදාළ රාමසකිල්ල සඳහා මෙන්න මේ බල රූප සරහන ඇන්දට පස්සේ මොකක් භාවිතා කළාද? බෝවංකනේ භාවිතා කළා. මෙන්න මේ රූප සරහන ඇන්දට පස්සේ මෙන්න මේ රූප සරහන ඇසුරෙන් අපි දන්නවා කොහොමද ගන්න කියලා මොනවද? ඒ එක් එක් දඬු වල තියෙන්නේ ආතතියක්ද තෙරපුමක්ද කියලා. හරි. එතකොට අපි දන්නේ දැන් තාම ඒවා ආතතියක්ද තෙරපුමක්ද කියලා නම් කරන්න දන්නවා. හැබැයි ඒ ආතති සහ තෙරපුම් වල විශාලත්ව මොනවද කියලා කියන හරියටම දන්නේ නැහැ. උදාහරණයක් ගත්තොත් අපි AB කියන දණ්ඩ ගත්තොත් AB කියන දණ්ඩේ ප්‍රත්‍යයබල අපි කොහොමද අංකණය කරේ? බෝවංකණයෙන්. එක්කෝ AE කියලා නැත්තම් කොහොමද? නැත්තම් EA කියලා. ඒ සංදියට අනුව තමයි ඒක තීරණය වෙන්නේ. කොහොම හරි AE හෝ EA කියලානේ. හරි එහෙනම් AE පාදයේ දිගෙන් කවුද කියවෙන්නේ? AE පාදයේ දිගෙන් කියවෙන්නේ
AB දණ්ඩේ තිබ්බ ප්‍රත්‍යබලයේ විශාලත්වය. අන්න එහෙම තමයි යන්නේ. හරි. එතකොට මේ තියෙන AB දණ්ඩ අංකණය කරපු එක්ක AE නැත්නම් EA. එහෙනම් AE කියන දිග සමාන වෙනවා AB කියන දණ්ඩේ තිබ්බ ප්‍රත්‍යබලයේ විශාලත්වයට. ආතතිය හොතර පුව. හරි. එතකොට අපි දැන් ත්‍රිකෝණමිතික ක්‍රම භාවිත කරලා හොයාගමු කොහොමද මේ එක් එක් දඬු වල තිබ්බ ප්‍රත්‍යබල වල විශාලත්වය ගන්න කියලා. දැන් AB දණ්ඩේ තිබ්බ ප්‍රත්‍යබලයේ විශාලත්වය කාගෙන් දෙන්නේ? AE කියන දිගෙන් ඉන්නේ. එතකොට අපි දන්නවා මොකද්ද? මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණය ගත්තට පස්සේ ඊට කලින් තව එකක් කියන්න. ඒ තමයි දැන් අපි දන්නවා D සංදියේ. D සංදියේ තිබ්බ මොකද්ද? D සංදියේ තිබ්බා 2W කියලා එකක්. ඒ වගේම B සංදියේ තිබ්බ W කියලා බාහිර බලයක්. එතකොට W කියන බාහිර බලය කොහොමද? AB කියන්නේ කවුද? sorry මේ තියෙන්නේ AB. AB කියන්නේ AB සංදියේ තිබ්බ ප්‍රත්‍යබල විශාලත්වය. ඒක W. ඒ වගේම CB කිව්වේ කවුද? CB කිව්වේ අර P බලයට. මේ තියෙන එක 4W බෙදීම 3යි. ඒ වගේම D සංදියේ තිබ්බ ප්‍රත්‍යබල 2W. එතකොට ඒක කොහොමද එන්නේ? CD වලින්. එතකොට මේ සම්පූර්ණ මේකේ එකතුව 2W. ඒව තමයි මේ මම කලින් නම් කරලා තියෙන්නේ. හරිද? මේ ටිකේ ඔක්කොගෙම එකතුව ගත්තට පස්සේ 2W වෙනවා. ඊට පස්සේ AB කියන එකේ W වෙනවා. එහෙම තමයි මේ දාලා තියෙන්නේ. හරි. එතකොට අපි දැන් කොහොමද AE හොයන්නේ? හරි. අපි නම් මෙන්න මේ ත්‍රිකෝණයට දානවා මොකද්ද? මෙන්න මේ ත්‍රිකෝණයට දානවා tan සම්බන්ධතාවය. කොහොමද? මේ tan 60 සමානයි කවුද? අපි දන්නවා tan 60 කියන්නේ කවුද? මේ කෝණයට සාපේක්ෂව tan 60 කියන්නේ. එයාගේ සම්මුඛ පද ඉස්සරහින් තියෙන පද කොච්චරද? මේ W ධන 2W බෙදීම 3යි මේ. කොච්චර W ධන 2W බෙදීම 3යි කියන්නේ කොච්චර? හරි ඒක නිකන් ලියමුකෝ. ඔහොම. ඊට පස්සේ එයාගේ බද්ධ පාදයේ AE. එහෙනම් දැන් කොහොමද? tan 60 කියන්නේ මූල 3යි. මේක සුළු කරාම කිය මේක හරස් වෙන කරොත් 3W 3W දැන් 2W 5W බෙදීම 3යි. මෙතන AE ඉන්නවා. එහෙනම් AE උක්ත කරන කොහොමද? මේක මෙතන දාලා මම මෙතන දානවා නේද? එතකොට AE කියන්නේ කොච්චරද? 5W බෙදීම 3යි මූල 3යි. කොහොමනේ? ඊට පස්සේ BC කියන දණ්ඩයේ ප්‍රත්‍යබලය නියෝජනය කරන්නේ BF කියන දිග හෝ FB කියන දිගම එකයි. හරිද? අපි ඒක B සංදියට අනුව BF කියලාත් කියනවා, C සංදියට අනුව FB කියලාත් කියනවා. හරිද? දෙකම එක එකම විශාලත්වය. මේ තියෙන්නේ FB කියන දිග කොහොමද? BF දිග අපිට ගන්න පුළුවන් sin සම්බන්ධතාවයෙන් මේ. sin 60 කියන්නේ කවුද? මේ කෝණයට සාපේක්ෂව ගමු. මෙන්න මේ ත්‍රිකෝණී ත්‍රිකෝණේ මේ කෝණයට සාපේක්ෂව කොහොම sin සම්බන්ධතාවය මේ සම්මුඛ පාදේ මේක 4W බෙදීම 3යි. බෙදීම කර්ණ පාදේ කොච්චර? BF. කොහොමනේ? sin එකට කියන්නේ මූල 3 බෙදීම 2යි. 4W බෙදීම 3යි මේක මෙතෙන්ට එනවනේ. BF. එහෙනම් BF උත්තර කරනවා. මේක මෙතන දාලා මේක මේ පැත්තට දානවා. එතකොට කොහොමද? BF කියන්නේ දෙවරක් 4 8යි. 8යි W 8 කවුද ඉන්නේ? මේ මුණු තුන මෙතෙන්ට එනකොට 3යි මුණු 3යි. එහෙනම් BF කියන එකේ විශාලත්වය 8W බෙදීම 3යි මුණු 3යි. ඒකේ විශාලත්වය සමානයි BC දණ්ඩේ ප්‍රත්‍යබල විශාලත්වයට. කොච්චරද? 8W බෙදීම 3යි මුණු 3යි. හරි. ඊට පස්සේ CD කියන දණ්ඩේ ප්‍රත්‍යබලයත් හොයමු. CD කියන දණ්ඩේ ප්‍රත්‍යබලය නියෝජනය කරන්න CF කියන දිග. ඒ කියන්නේ මෙන්න මේ දිග. හරි අපි දන්නවා ඍජුකෝණී ත්‍රිකෝණයක මෙන්න මේ කර්ණ පාදය එයාගේ යම්කිසි කෝණයක් සැලකුවොත් ඒ කෝණේ පැත්තට තියෙන බද්ධ පාදයේ පැත්තට විභේදනය කරොත් කවුද වෙන්නේ? කර්ණයේ වතාවක්. ඒ කියන්නේ BF වතාවක් cos. කෝණේ පැත්තට cos. සමානයි කවුද? CF. දැන් අපි BF කියන්නේ කොච්චරද? 8W බෙදීම 3යි මූල 3යි. වතාවක් cos 60 කියන්නේ භාගයයි. එතකොට CF කියන්නේ කොච්චරද? CF වලට නම් මේකට මේ කියනවා 4යි. 4W බෙදීම 3යි මූල 3යි. එහෙනම් මට මේකට දාන්න පුළුවන් 4W බෙදීම 3යි මූල 3යි. ඊට පස්සේ AD කියන දණ්ඩේ ප්‍රත්‍යබල නියෝජනය කරන්නේ ED කියන දිග නැත්නම් DE කියන දිග දෙකම එකයි. කොච්චරද? ED මෙතන E තියෙනවා මෙතන D තියෙනවා. කොහොමද ඒක කරන්නේ? මේකෙත් මේ ED කියන්නේ කවුද? මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණේ මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණේ කර්ණ පාදයෙන්. එහෙනම් ඒක මේ කෝණයෙන් ගත්තොත් මේ කෝණයට සාපේක්ෂව ගත්තොත් ඒ කෝණේ පැත්තට බෙදෙන කරොත් cos නේද? කෝණේ පැත්තට cos. ED cos 60 සමානයි කවුද? මේ පාදෙන් ඉන්නේ AE. දැන් මෙතනදී අපි දන්නේ නැති ED ව.
ED වතාවක් cos යට කියන්නේ භාගයයි. ඊට පස්සේ AE කියන්නේ කවුද? AE අපි හෙව්වා. මේ තියෙන AE 5යි මූල 3 බෙදීම sorry 5යි W බෙදීම 3යි මූල 3යි. මේ දෙක ඉලක්කම මේ පැත්තට දාමු. නැත්නම් දෙපැත්තම දෙකෙන් ගුණ කරමු. දෙකම එකයි. 10යි W බෙදීම 3යි මූල 3යි. 10යි W බෙදීම 3යි මූල 3යි. ඊට පස්සේ DB දණ්ඩේ ප්‍රත්‍යයබලය නියෝජනය කරන්නේ කවුද? DB දණ්ඩේ ප්‍රත්‍යයබලය නියෝජනය කරන්නේ FE කියන දිග. FE. මේ තියෙන FE කියන දිග. මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණය ගත්තොත් මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණය ගත්තොත් හරිද? ඒක ඒ ඍජුකෝණී ත්‍රිකෝණය මෙන්න මේ FE කියන කර්ණපාදය මෙන්න මේ 60 කියන කෝණයට සාපේක්ෂව එයාගේ ඉස්සරහා පැත්තට බෙදෙන්නේ කරොත්. ඒ කියන්නේ මෙන්න මේකට වේදනය කරොත් කීය දෙන්නේ? කෝණේ ඉස්සරහා පැත්තට නම් කර්ණපාදයේ වතාවක් කවුද? ඉස්සරහා පැත්තේ පාදයට. ඒ කියන්නේ සම්මුඛ පාදයට නම් විභේදනය කරන්නේ. ඒක එන්නේ sin කියලා. sin වතාවක් අපි ගත්තේ මේ 60 කියන කෝණේ. ඔහොම. එතකොට ඒක සමානයි නේද? මෙන්න මේ උසට CA කියන උසට සමානයි නේද? එහෙනම් CA කියන උස සමානයි කාටද? FE sin 60ට. එතකොට CA කියන්නේ කොච්චර? CA කියන උස සමානයි W බෙදීම 3ට. මොකද මේක උනේ 4යි W බෙදීම 3යි මේක උනේ W උනේ. එහෙනම් මේකෙන් මේක අඩු කරාම එනවනේ W බෙදීම 3 කියලා. W බෙදීම 3යි FE sin 60 කියන්නේ 3 බෙදීම 2යි. නේද? මේක මෙතන දාලා මූල 3 මෙතන දානවා. FE වියුක්ත කරනවා කොහොමද? 2යි W බෙදීම 3යි මූල 3යි. එතකොට 2යි W බෙදීම 3යි මූල 3යි. දැන් අපි දන්නවා අපි කලින් රූප සටහනේ නම් කරා මෙන්න මේ රූප සටහන ඇසුරින් මෙන්න මේ බල රූප සටහන ඇසුරින් අපි එක් දඬුවල තියෙන ආතතියක්ද තිරපුමක්ද කියන එක ඒ රූප සටහන නම් කරා. එහෙනම් ඒක දිහා බලන්න අපිට දැන් දාන්න පුළුවන් AB දණ්ඩේ මොකද තියෙන්නේ? AB දණ්ඩේ තියෙන්නේ ආතතියක්. ඒ වගේම BC දණ්ඩේ තියෙන්නේ මොකද්ද? BC දණ්ඩේ තියෙන්නේත් ආතතියක්. ඒ වගේම CD දණ්ඩේ මොකද තියෙන්නේ? තිරපුමක්. මෙන්න මෙහෙම ටික් එකක් දාන්න තියෙන්නේ. හරිද? ඊට පස්සේ AD දණ්ඩේ මොකක්ද තියෙන්නේ? ඒකෙත් තියෙන තිරපුමක්. මෙන්න මේ වනේ මේ දන්නවනේ. මේ දෙක වල සංදේයයක් තියෙනවනේ මේ. මෙන්න මේ උල එක ළඟට තියෙන. එහෙම නැත්නම් එක සංදියක් සැලකුවොත් ඒ සංදියෙන් ඉවතර නම් ඊදලේ තියෙන. එක්කෝ එහෙම හිටනවා නැත්නම් මේ උල් දෙක එක ළඟ එකිනෙක දිශට තියෙනවා නම්. මේක ආතතියක්. හරි. එහෙම නැත්නම් තිරපුමක් නම් කොහොමද? මෙන්න මෙහෙම උල් දෙක එකිනෙක විරුද්ධ දිශට තියෙනවා නම්. එහෙම නැත්නම් මේක සංදියක් සැලකුවොත් ඒ සංදිය පැත්තට මේ උල තියෙනවා නම්. හරිද? මේකට කියනවා තිරපුමක් කියලා. හරි. මම ඒ කලින් ගානේ මුල පැහැදිලි කරා. එතකොට DB දණ්ඩේ තියෙන්නේ මොකද්ද? DB දණ්ඩේ තියෙන්නේ තිරපුමක්. ඔහොම. මෙන්න මේම දැන් බොහොම ලේසියෙන් ගානක් හදා ගන්න පුළුවන්. එහෙනම් දැන් බලමු 2013 ගාන කොහොමද හදන්නේ කියලා. එතකොට කවුරු හරි පියවර අමතක නම් පුළුවන් වීඩියෝ එක පස්සට නම් ඒ පියවර ටික මොනවද කියලා එක් පියවර පිළිවෙලින් බල කරන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. හරිද? ගණන් 4ක් 5ක් කරලා දී පියවර ටික පුරුදු වුණාට පස්සේ මතකෙන් හිතින් කරන්න පුළුවන් ඒක. හරි. හරි. එතකොට අපි බලමු 2013 ගානේ මොකද්ද කියන්නේ කියලා. 2013 ගානේ කියන්නේ මෙන්න මෙහෙම රාමු සැකිල්ලක් දීලා තියෙනවා. මෙන්න මේ රාමු සැකිල්ල තියෙන දඬු තමයි මෙන්න මේ AC කියන එක්කෙනා BC මේ දණ්ඩ සහ මේ දණ්ඩ. එතකොට මේක දණ්ඩක් නෙමෙයි රැවටෙන්න එපා. හරිද? මේක බිත්තියක්. ගානේ පැහැදිලිව කියලා තියෙනවා. හරිද? එතකොට මේක තමයි රාමු සැකිල්ල. මෙන්න මේ රාමු සැකිල්ල කොහොමද මෙහෙම වැටෙන්නේ නැතුව තියෙන්නේ? වැටෙන්නේ නැතුව තියෙන්නේ මෙන්න මෙතනින් පල්ලෙහාට බලයක් දීලා ඒ වගේම මෙන්න මේ A කෙළවරින් සහ B කෙළවරින් මෙන්න මේ බිත්තියක් තියෙනවා. මේ බිත්තියට අසව් කරලා තමයි මෙන්න මේක සමතුලිතතාවය තියෙන්නේ. මේ කෙළවරයි බිත්තියකට අසව් කරලා ඒ වගේම මෙතනින් පල්ලෙහාට නිව්ටන් 50ක බලයක් දීලා තමයි මේක සමතුලිතතාවය තියෙන්නේ. හරිද? තියෙන වැදගත්ම දේ තමයි මේ ගානේ අපෙන් අහන්නේ නැහැ. මේ A අසව්වේ සහ B අසව්වේ ප්‍රතික්‍රියාවල විශාලත්වය මොකුත් අහන්නේ නැහැ. උදෙක් අහන්නේ මේ එක් දඬුවල තියෙන ප්‍රත්‍යයබල මොනවද ආතතිද තිරපුම්ද ඒ වගේ මේවල විශාලත්ව මොනවද කියලා විතරයි අහන්නේ. හරි මෙන්න මේ වගේ බිත්තියක් වගේ කේස් එකක් තිබ්බොත් මොකක් හරි ගානක බය නැතුව මෙහෙම කරන්න. බිත්තිය වගේ තියෙන එක තියෙනවනේ. බිත්තිය වගේ තියෙන එක අඳින්න ඕනේ නැහැ. ඒක මෙහෙම මගා ගන්න. හරි. ඒක මෙහෙම මකලා ඔය අසව් දෙකේ ප්‍රතික්‍රියා තියෙනවනේ. අසව් දෙකේ ප්‍රතික්‍රියා තියෙනව විතරක් රූප සරහණෙන් එළියට එන විදිහට ඇඳ ගන්න. දැන් මෙතන තියෙන අසව්වේ. මෙතන තියෙන අසව් ප්‍රතික්‍රියාවේ දිශාව විශාලත්ව මුකුත් ඒව දන්නේ නැහැ. එහෙනම් විශාලත්වයක්වත් දිශාවක්වත් මුකුත්ම දන්නේ නැති අය අපි කොහොමද අංකණය කරගන්නේ? එකිනෙකට ලම්බක සිරස් සංකෘතික දෙකින් තමයි අංකණය කරගන්නේ. මම කියනවා මෙහෙම මේ පැත්තට x එක කියලා කෙනෙක් ඉන්නවා. ඉහළට y එක කියලා කෙනෙක් ඉන්නවා කියලා කියමු. හරි. ඒව හොයන්න ඕනේ නිකන් අංකණය කරගන්න. හරි. ඊට පස්සේ
බලයන් කැමති විදිහකට දාගන්න ඉතින් x2 y2 කියලා දාගන්න. ඕනනම් මේ සම්පූර්ණකයේ සමතුලිතතාවය සලකලා එහෙම ඒවත් දාගන්න පුළුවන්. හරිද? සම්පූර්ණකයේ සමතුලිතතාවය සැලකුවොත් මෙතන x2 නැතුව මේ පැත්තට x එකක් දාන්න පුළුවන්. ඒක මුකුත් උනා නිකන් දාගන්න සිරස් සංරචක ටිකක්. හරි. ඊට පස්සේ මොකක්ද මම කියලා දෙන්නේ? ඊට පස්සේ මම කියලා දෙනවා මේ සියලුම බාහිරින් තියෙන බලයන් කැපිලා යන විදිහට මෙන්න මෙහෙම වක්‍රයක් ගහන්න කියලා මම කියලා දෙනවා. මෙන්න මෙහෙම. වක්‍රයක් රවුමක් මෙන්න මෙහෙම එකක් ගහන්න කියලා තියෙනවා. ඊට පස්සේ ඒක තමයි අපේ පළවෙනි පියවර. ඊට පස්සේ මොකද්ද කිව්වේ? ඒකම කිව්වා ආයෙත් මෙන්න මේ සංවෘත මේ වෙහිලා තියෙන කොටස් වලට. මෙතන දැන් මෙතෙන්ම සංවෘතයි. අන්න ඒවට ඉංග්‍රීසි අකුරු දාගන්න කිව්වා. A මෙතන මෙතෙන්ටම A මෙතන මෙතෙන්ටම B මේ චූටි කැලට උනා C කියලා දාගමු. මෙතන මෙතෙන්ටම D දාමු E කියලා මේකට දාමු F කියලා මේකට දාමු G කියලා. හරි. ඊට පස්සේ මොකද කරන්න කිව්වේ? ඊට පස්සේ මේ සම්පූර්ණම මෙන්න මේ සම්පූර්ණම වක්‍රයට භ්‍රමණය වෙන දිශාවක් දෙන්න කිව්වා. ඒ කියන්නේ මේ සම්පූර්ණ වක්‍රයේ වටේටම ඉංග්‍රීසි අකුරු කරගෙන භ්‍රමණ දිශාවක් දෙන්න කිව්වා. ඒක මම දෙනවා වාමාවර්තව. සාමාන්‍යයෙන් A-level papers වල දෙන ගණන් වලත් මාකින් වලත් දෙන්නේ වාමාවර්තම තමයි. හරිද? කැමති නම් දක්ෂිණාවර්තව ගන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හරිද? ඊට පස්සේ මම කිව්වා එහෙම සම්පූර්ණ මේකට භ්‍රමණ දිශාවක් දුන්නාට පස්සේ මේ සංදියක් සැලකුවොත් ඒ සංදිය වටේටත් මේ අකුරු කරගෙන්නේ වාමාවර්තෝ කියලා මම කිව්වා. හරිද? හරි. එහෙම ගත්තා. ඊට පස්සේ මොකද්ද කිව්වේ? ඊට පස්සේ මගේ දෙවෙනි පියවරෙන් මම කිව්වේ අපි දැන් යම් කිසි සංදියකට බල රූප සටහන අඳින්න පටන් ගද්දි යම් කිසි සංදියක් සඳහා බල රූප සටහන අඳින්න පටන් ගද්දි යම් කිසි කාරණයක් සලකලා බලන්න කිව්වා. මොකක්ද ඒ සලකලා බලන්න කිව්ව කාරණේ? සලකලා බලන්න කිව්වේ යම් කිසි සංදියක් ගත්තොත් ඒ සංදියේ ඉන්න පුළුවන් නොදන්නා බල ප්‍රමාණය 2යි. ඉන්න පුළුවන් උපරිම නොදන්නා බල ප්‍රමාණය 2යි. දෙකට වඩා වැඩි වෙන්න බෑ. එහෙම බැරි නම් දෙකට වඩා වැඩි වෙන්න බෑ. දෙකට වඩා වැඩි නම් ඒකට බල රූප සටහනක් අඳින්න බෑ. හරිද? එහෙනම් ඉන්න පුළුවන් උපරිම නොදන්නා බල ප්‍රමාණය 2යි. එහෙනම් දැන් මුලින් බලනවා එහෙම නොදන්නා බල දෙකක් විතරක් ඉන්න සංදි මොනවද කියලා. මේ සංදිය ගත්තොත් මේක දන්නේ මේක දන්නේ මේක දන්නේ 3යි. මේකෙත් 4යි. මේකෙත් 4යි. මේකෙත් 3යි. මේක ගත්තොත් නොදන්නා බල 2යි තියෙන. එහෙනම් අපිට මෙන්න මේ සංදියෙන් පටන් ගන්න පුළුවන්. මේ සංදිය D නේද? D සංදියෙන් පටන් ගන්න පුළුවන්. හරිද? හරි. එහෙනම් අපි D සංදියෙන් පටන් ගමු. එහෙනම් අපි D සංදියෙන් අඳින්න පටන් ගත්තට පස්සේ D සංදියෙන් අඳින්න පටන් ගත්තට පස්සේ මොකද්ද තියෙන විශේෂත්වය? තියෙන විශේෂත්වය තමයි මුලින්ම අපි අඳින්න ඕනේ මොකද්ද? අපි හරියටම ස්ථිර වශයෙන් විශාලත්වයේ දිශාවයි දෙකම දන්න බලය විතරයි අඳින්න ඕනේ. එහෙම එක්කෙනෙක් කියනවා 150. එහෙනම් 150 කොහොමද අපි අංකණය කරන්නේ? 150 අපි අංකණය කරන්නේ කොහොමද? සමස්ත අකුරු ඔක්කොම භ්‍රමණය වෙන්නේ වාමාවර්ත නම් මේ සංදිය වටත් අකුරු භ්‍රමණය වෙන්නේ වාමාවර්ත. එහෙනම් මේ පැත්තේ ඉඳන් මේ පැත්තට තමයි භ්‍රමණය වෙන්නේ. එතකොට මේ පැත්තේ අකුර කවුද මේ? මේ පැත්තේ අකුර A, මේ පැත්තේ අකුර B. එහෙනම් මේක අපි අංකණය කරන්නේ AB. AB කියලා අංකණය කරනවා කියුවේ ඒකේ තේරුම මොකද්ද? E තලයේ යන්න ඕනේ A ඉඳන් B ට. එහෙනම් දැන් කොහොමද අපි අඳින්නේ? කොහොම හරි යා සිරස් රේඛාවක් නේ. එහෙනම් සිරස් රේඛාවක් ඇඳගන්න මුලින්. ඊට පස්සේ බලමු මේ අකුරු වෙනවන පිළිවෙල. මම A මෙතන දාලා B මෙතන දැම්මොත් E තලයේ යන්න ඕනේ A ඉඳන් B ට. මෙතන ඉඳන් මෙතෙන්ට. එතකොට E තලයේ දිශාව පල්ලෙහාට. එහෙනම් ඒ දිශාව ඇත්ත දිශාවට ගැලපෙනවා නම් වැඩේ හරි. හරිනේ. ඇත්ත දිශාවත් පල්ලෙහාට තියෙන. ඒක නිසා ඒක එහෙම තමයි එන්න ඕනේ. ඊට පස්සේ නොදන්න අය ඉන්නවනේ. ඊට පස්සේ නොදන්න අයව ඇඳගන්න කිව්වේ කොහොමද? නොදන්න අයව කඩේරකින් තමයි ඇඳගන්න කිව්වේ. හරි. මෙන්න මේ දණ්ඩේ ප්‍රත්‍යයබලය ගමු. මේ දණ්ඩේ ප්‍රත්‍යයබලය ගත්තොත් එයාව කොහොමද අංකණය කරන්නේ? වාමාවර්තනේ. මෙහෙම වාමාවර්තනේ. මෙතන ඉඳන් මෙතන තමයි යන්නේ. මේ පැත්තේ අකුර G, මේ පැත්තේ අකුර A. එහෙනම් ඒක අපි අංකණය කරන්නේ GA කියලා. හරි. එතකොට මේක අංකණය කරන්නේ GA කියලා. මේ පැත්තේ ඉඳන් මේ පැත්තට මේ G ඉඳන් A ට. එහෙනම් ඒක අංකණය කරන්නේ මෙන්න මෙහෙම GA කියලා. ඊට පස්සේ GA කෙනෙක් ගත්තොත් මොනවද ඒකේ තියෙන ලක්ෂණ? එයාගේ ඇවිල්ලා ආනතිය මෙන්න මේ පැත්තට අංශක 60යි. GA මෙන්න මේ පැත්තට අංශක 60යි. ඒ වගේම එයාට A අකුර සම්බන්ධයි. එහෙනම් අපි මොකක්ද ස්ථිර වශයෙන් දන්නේ? GA කියලා කියන්නේ කොහොම හරි A හරහා යන මෙන්න මෙහෙම තිරසන අංශක 60ක් ආනතර රේඛාවක්. හැබැයි G කොහෙද ඉන්නේ කියලා දන්නේ නැහැ. කමන්නේ. අපි එහෙනම් ඒක මෙන්න මෙහෙම කඩේරකින් ඇඳ ගන්නවා. මෙන්න මේ කඩේරකින් ඇඳ ගන්නවා. කඩේරකින් ඇඳගත්තට පස්සේ G මේ පැත්තේ ඉන්න වෙන්න පුළුවන්, මේ පැත්තේ ඉන්න වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ ඒක. හරිද? ඊට පස්සේ මේ සංදිය ප්‍රත්‍යයබලය ගත්තොත් ඊට පස්සේ මෙන්න මේ දණ්ඩේ ප්‍රත්‍යයබලය ගත්තොත් කොහොමද? ඒකත් වාමවර්තනය කරගෙන මේ සංදියට සාපේක්ෂවයි. මේ වමට කරගෙන මේ පැත්තෙන් මේ පැත්තට මේ පැත්තේ අකුර B, මේ පැත්තේ අකුර G. එහෙනම් ඒක අංකණය කරන්නේ කොහොමද? BG කියලා.
එතකොට BG කියන්නේ මොකද්ද? මෙන්න මේ පැත්තට අංශක 60ක් ආනත රේඛාවක්. හැබැයි එයා යන්නේ B හරහා. එහෙනම් B හරහා යන මේ පැත්තට අංශක 60ක් ආනත රේඛාවක් නේද? නේ? ඔන්න ඔහොම. හරි. ඊට පස්සේ මම මොකද කිව්වේ? මේ වගේ කඩේට දෙකකින් නොදන්නා බල ඇන්දර පස්සේ ඒ කඩේට දෙකේ ඡේදන ලක්ෂයෙන් කවුරු වෙනවා කියලාද කිව්වේ? කවුද එන්නේ? මෙන්න මේ නොදන්න දෙන්න අතර අකුරු කවුද? G නේ. අන්න එයා එනවා කියලා කිව්වා. ඊට පස්සේ මෙන්න මේ කඩේට සම්පූර්ණ කරගන්න කිව්වා නේද? හරි එහෙනම් දැන් අපි D සංදිය සඳහා බල රූප සලහන ඉදලා ඉවරයි. එතකොට ඒකේ මෙයා නියෝජනය වෙනවා, මෙයා නියෝජනය වෙනවා, මේ බලයත් නියෝජනය වෙනවා. හරි. අපෙන් අහන්නේ මේ සියලුම දඬු වල ප්‍රත්‍ය බල ටික විතරයි අහන්නේ. එතකොට සියලුම දඬු නියෝජනය වෙන විදිහට මේ රූප සලහනෙන් දාම ප්‍රමාණවත්. හරිද? ඊට පස්සේ අපි සංදියක් තෝරගන්න ඕනේ. මොකද්ද? මේ තෝරගන්න සංදියේ ඉන්න උපරිම නොදන්නා බල ප්‍රමාණය දෙකක් වෙන්න ඕනේ. හරිද? කවුද එහෙම සංදිය? මෙයා ගත්තොත් මෙයාගේ දැන් මෙයාව දන්නවා. මේ තුන් දෙනාව දන්නේ නැහැ. මෙයාව දන්නව නැඳලා තියෙන්නේ. එහෙනම් මෙයා හරියන්නේ නැහැ. මෙයා ගත්තොත් ආයාගේ මෙයාව දන්නවා. එයා ඇඳලා තියෙන්නේ. මේ දෙන විතරයි තියෙන්නේ. එහෙනම් ඒකෙන් පටන් ගන්න පුළුවන්. මොකද ඒක නොදන්නා බල දෙකයි ඉන්නේ. හරි. එතකොට මෙයාව ගත්තොත් කොහොමද? මේ දණ්ඩ ගත්තොත් ඒ දණ්ඩේ ප්‍රත්‍යවලය කොහොමද? E සංදියට අනුව අංකණය කරන්නේ. E සංදිය වටේ අකුරු කරගෙන වාමාවර්ත. එතකොට මේ පැත්තේ නම් මේ පැත්තට තමයි F. එහෙනම් C සංදියට අනුව කොහොමද C E දණ්ඩේ ප්‍රත්‍යවලය අංකණය කරන්නේ? GF කියලා. හරි. එතකොට GF කියන්නේ කවුද? තිරස් බලයක්. තිරස් බලයක්. හරි දිශාව දන්නේ නැහැ. ඒ වගේම ඒකට G අකුර සම්බන්ධයි. එහෙනම් G අකුර හරහා යන තිරස් එකක් කඩේකින් ඇඳ ගන්න. මොකද දිශාව දන්නේ නැහැ නේ අපි හරියට. ඔහොම ඔහොම. F මේ පැත්තේ වෙනවා පුළුවන්. මේ පැත්තේ වෙනවා වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ. ඊට පස්සේ මෙයාව ගත්තොත් කොහොමද? මෙයා කොහොමද අංකණය කරන්නේ E සංදියට අනුව? මේ පැත්තෙන් මේ පැත්තට එන්නේ. එතකොට F ඉඳන් Eට එන්නේ. කවුද? මොනකද මේ දණ්ඩ? BE. කොහොමද ඒක? FA. එතකොට FA ගැන මොනවද කියන්න පුළුවන් අපි? මේක ඇවිල්ලා කොහොම හරි තිරසර අංශක 30ක් කාණතයි මේ. තිරසර අංශක 30ක් කාණතයි. ඒ වගේම මේකට A අකුර සම්බන්ධයි. එහෙනම් A හරහා යන තිරසර අංශක 30ක් කාණත එකක් නේද? මේ හරි. මේ වලත් මම කෝණ දැම්මොත් කොහොමද? මෙයා තිරසර අංශක 60යි. අරයත් තිරසර අංශක 60යි. ඔහොම. හරි. මෙයා අංශක 30යි. ඊට පස්සේ එහෙනම් මේ කඩේට දෙක ඡේදන වෙන්නේ කොතනද? මෙන්න මෙතන තමයි ඡේදන වෙන්නේ. එහෙනම් එතනින් කවුද එනවා කිව්වේ? නොදන්නා දෙන්න අතර අකුර කවුද? නොදන්න දෙන්න අතර අකුර F. එහෙනම් මෙතනින් F වෙනවා. දැන් එහෙනම් මේ කඩේරිය අපිට සම්පූර්ණ කරගන්න පුළුවන්. හරිද? මෙහෙම. ඊට පස්සේ දැන් මේ දණ්ඩත් හරි මේ දණ්ඩත් හරි. තව දණු කීයක් තියෙන්නේ? මේ දෙන්න විතරයි තියෙන්නේ. එහෙනම් අපි C සංදිය රඳිමු. දැන් C සංදිය ගත්තොත් මෙයාවත් ඇඳලා තියෙන්නේ, මෙයාවත් ඇඳලා තියෙන්නේ. මේ දෙන්න විතරයි නඳින්න තියෙන්නේ. කොහොමද? C සංදිය අනුව කොහොමද මෙයාව අංකණය කරන්නේ? මේ පැත්තේ ඉඳන් මේ පැත්තට වාමාවර්තනය. මේ වටේට යන්නේ වාමාවර්ත. ඒතොර ඒක අංකණය කරන්නේ කොහොමද? BD. හරිද? මෙතන සංදිය E වෙන්න ඕනේ නේද? C සංදිය අනුව කොහොමද? C සංදිය අනුව කොහොමද AC දණ්ඩේ ප්‍රත්‍යවලය අංකණය කරන්නේ? C සංදිය අනුව මේ පැත්තට මේ පැත්තට BD. ඔහොම. හරි. එතකොට BD යන්නේ කොහොමද? B හරහා යන තිරසර අංශක 60ක් ආනද රේඛාවක්. එතකොට කඩේරක් මගින් අදිදී තියෙන ප්‍රශ්නේ තමයි මොකද්ද? තියෙන ප්‍රශ්නේ තමයි ඕක මෙතනින් කොහොමද යන්නේ නැත්නම් මේ මෙහෙමද යන්නේ කියලා වගේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද්ද කොහොමද යන්නේ කියලා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හරි ඇත්තටම ගත්තොත් දැන් මෙයා 60යි, මෙයාත් 60 නිසා මෙයාත් 60යිනේ. එතකොට මොකද්ද මේකෙන් තියෙන අදහස? මේක මේ රූප සරණ මෙහෙම ගත්තොත් මේක කම්ප්ලීට් කරොත් ඒක සම්මිතිකයි. එතකොට මේක 30 නම් මම මෙතෙන්ටම ආවොත් ඒකේ කොච්චරද? මේක 30යිනේ. එතකොට දැන් තිරසර අංශක 60යි කියන එක මෙතන මෙතෙන්ටම 30යි. ඇයි මෙයා 30 නිසා. එහෙනම් 60 කිව්වට පස්සේ තව ටිකක් මේ පැත්තට එන්න ඕනනේ. එහෙනම් මේක තමයි හරි එක. හරිද? මම ඒක ටිකක් වේගෙන් කිව්වා පොඩ්ඩක් චුට්ට නවත අහලා බලන්න. මම මොකද්ද කිව්වේ කියලා. හරි. එහෙනම් මෙහෙම තමයි ඒක යන්නේ. හරිද? මෙහෙම එකක් නෑ. හරිද? මොකද එකක්. හරි. ඊට පස්සේ මෙයා කොහොමද අංකණය කරන්නේ? C සංදිරණු මෙයා අංකණය කරන්නේ මේ පැත්තේ ඉඳන් මේ පැත්තට. කොහොමද? DF. DF කියන්නේ කවුද? මෙයා තියෙනවා මෙයාත් 30යි. එතකොට එයාගේ තිරසර ආනතිය කොහොමද DF වල? මේ දණ්ඩේ තිරසර ආනතිය අංශක 60යි. එතකොට මේ B C දණ්ඩේ ප්‍රත්‍යයබලය කොහොමද අංකණය කරන්නේ? DF කියලා නේද? DF කියලා අංකණය කරන්නේ. එයා තිරසර අංශක 60යි. හරි මේක DF. එතකොට DF කියන්නේ කවුද? එතකොට ඒක F හරහා යන්නේ. F හරහා යන තිරසර අංශක 60ක් කාණත කෙනෙක්. F හරහා යන තිරසර අංශක 60ක් කාණත කෙනෙක්. එතකොට මෙතන 30යිනේ. 60ක් වෙන තව දිහා මේ පැත්තට වැඩි වෙන්න බෑ. එහෙනම් මෙහෙම.
එහෙනම් මේක තමයි මේ කඩිර දෙකේ ඡේදන ලක්ෂ්‍ය නේද? කවුද? ඒ කඩිර දෙකේ ඡේදන ලක්ෂයෙන් ඉන්නේ කවුද? මෙන්න මේ නොදන්න දෙන්න අතර මෙන්න මේ නොදන්න දෙන්න අතර අකුර කවුද? D. ඔහොම. හරිද? එහෙනම් දැන් අපිට සියලුම රූප සටහන් නියෝජනය වුණා. එහෙනම් මේක තමයි බල රූප සටහන. අපි දැන් දන්නවා එතකොට මොකද්ද? මේ දිග සමානයි මෙන්න මේ දිගට නේද? හොඳයි. එතකොට අපිට එතකොට මේ දිගවල් හොයාගන්න බැරිද? මේ දිගවල් හොයාගන්න පුළුවන්. කොහොමද? දැන් එතකොට මේකත් මේ සමාන කොටස් දෙකකට බෙදනව නේද? මේකෙත් මේ රේඛාව කියන්නේ මොකද්ද? මේ පාදයේත් මධ්‍ය ලක්ෂණ නේද? එහෙනම් මේ දිග කොච්චරද? මේ දිග 75යි නේද? එතකොට මේ කෝණේ 30යි. එහෙනම් මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණය ගත්තොත් ඒකේ තියෙන මෙන්න මේ කර්ණපාදය මෙන්න මේ කෝණයට සාපේක්ෂව ඉස්සරහ පැත්තට විභේදනය කරොත් කවුද එන්නේ? මේ පාදේ කොච්චරද? AF කවුද? AF sin 30 නේ. කෝණ ඉස්සරහ පැත්තට සම්මුඛ පාදයට විභේදනය කරොත් මෙන්න මෙයා එනවා කොහොමද? AF sin 30න්. ඒක කොච්චරද? 75යි. එතකොට AF sin 30 කියන භාගයයි. එතන 75යි කොච්චරද? දෙපැත්තව දෙකින් වැඩි කරොත් 70 තවත් දෙක 150යි. එතකොට AF කියලා කෙනෙක් මේකේ හොයන්න හිටියද? හිටියා. එහෙනම් යාගේ විශාලත්වයත් ආව දැන්. නිව්ටන් 150යි. හරි. ඊට පස්සේ තව කවුද ඉන්නේ? දැන් AF සමානුනේ කාටද? මෙන්න මේ AF කියන එක කෙනා සමානුනා නේද FB ට? හරි. එතකොට මේක 30යි. එතකොට මේ කෝණෙත් 30යි. මේක 30 උනේ මොකද මේකට මේක ඒකාන්තර කෝණ. මේ සමස්තයක 60 නිසා මේක 30යි. එතකොට මෙන්න මේ ත්‍රිකෝණී සැලකුවාට පස්සේ මෙන්න මේ කර්ණපාදය DB කියන කර්ණපාදය මෙන්න මේ කෝණේ පැත්තට මට විභේදනය කරන්න පුළුවන්. අපි දන්නවා කර්ණපාදයක් යම් කිසි කෝණයක් සැලකුවාට පස්සේ යාගේ බද්ධ පාදයේ පැත්තට විභේදනය කරොත් කවුද ඉන්නේ? ඒ කර්ණපාදයේ වතාවක් cos එක. කවුද? DB cos 30 සමානයි කාටද? FB ට. දැන් මෙතන DB ව දන්නේ නැහැ. cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. FB කියන්නේ කවුද? FB සමාන වුණා AF ට AF කියන්නේ 150යි. එතකොට DB කියන්නේ කවුද? මේක දෙකකින් වැඩි කරලා දෙපැත්තම මූල 3ෙන් බෙදන්න. එතකොට 300 බෙදීම මූල 3යි. නිව්ටන්. මේක එතකොට 300 බෙදීම මූල 3යි නිව්ටන්. හරි. ඊට පස්සේ දැන් මෙතනත් මේ පාදයේ සමානයි මේ පාදෙට නේද? මොකද මෙයා ඇවිල්ලා මෙන්න මේ කෝණය සමච්ඡේදනය කරන රේඛාව. හරි. එතකොට මොකද වෙන්නේ? අපි එහෙනම් මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණය ගත්තොත් මෙන්න මේ කර්ණපාදය මෙන්න මේ කෝණයට සාපේක්ෂව එයාගේ සම්මුඛ පාදයේ වේදනය කරොත් කවුද එන්නේ? සම්මුඛ පාදයේ සමානයි මෙන්න මේ පාදයේ වතාවක් මෙන්න මේකේ cos මේ sin 60 නේද? එතකොට මට කියන්න පුළුවන් AG sin 60 සමානයි කවුද? මෙන්න මේ පාදේ මේකේ දිග කොච්චරද? 75යි. AG sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි. දෙපැත්තම දෙකින් වැඩි කරලා මූල 3ෙන් බෙදනවා. ඒතකොට AG කියන්නේ කොච්චරද? දෙකෙන් වැඩි කරාම 150යි. දෙපැත්තම මූල 3ෙන් බෙදුනහම මෙන්න මෙතන තමයි එන්නේ. ඒතකොට AG කියන්නේ 150 බෙදීම මූල 3යි නිව්ටන්. ඊට පස්සේ අපි දන්නවා ඊට පස්සේ AG වල අගය මෙන්න මේ AG කියන එක සමානයි GB ට නේද? එහෙනම් මෙතන GB කියලා දානවා. GB කියලා කෙනෙක් අපිට හොයන්න හිටියා. මේ තියෙන්නේ GB කොච්චරද? එයත් 150 බෙදීම මූල 3යි නිව්ටන්. තව FG කියලා කෙනෙක් හොයන්න ඉන්නවා නේද? කවුද එතකොට මේ FG කියන්නේ? මේක 60යි මේක 90 එහෙනම් මේක 30යි නේද? මේක 30යි මේක 90 එහෙනම් මේක 60යි නේද? එතකොට මේකත් 90යි නේද? ඒ කියන්නේ මෙන්න මේකත් ඍජුකෝණී ත්‍රිකෝණයක්. ඒකේ කර්ණපාදය තමයි මේක නේද? එහෙනම් මේක කර්ණපාදය. එතකොට මේ කෝණය ඇසුරෙන් මම ගත්තොත් ඒක මේ කෝණේ පැත්තට බෙදෙන කරොත් කවුද ඉන්නේ? FG cos 30 සමානයි මේකට. නේද? මෙන්න මේක විභේදනය කරනවා මෙන්න මේ පාදෙට. කෝණේ පැත්තට cos.
FG cos 30 සමානයි කාටද? FAට AF. ඔහොම. අකුරු වන පිළිවෙල නම් වැඩක් නැහැ මේලා විශාරත්වනේ ගන්නෙ. cos 30 කියන මුළු තුන වේදීම 2යි. AF කියන්නේ කොච්චරද? මේ තියෙන 150යි. දෙපැත්තව දෙකින් වැඩි කරලා මුළු තුනෙන් බෙදන්න. එතකොට 150 වැඩි කිරීම 2 300යි. දෙපැත්ත මුළු තුනෙන් බෙදුවාම මෙහෙම. එතකොට FG කියන්නේ කොච්චරද? 300 බෙදීම මුළු 3යි නිව්ටන්. ඊට පස්සේ DF. DF කියන්නේ කවුද? මෙන්න මේ පාදේ නේද? දැන් අපි දන්නවනේ DB කියන්නේ කවුද කියලා දන්නවනේ. එහෙනම් මෙන්න මේ කෝණය ඇසුරෙන් මෙන්න මෙයාගේ සම්මුඛ පාදයට විභජනය කරාම DF වෙනවා නේද? කොහොමද? DB මෙන්න මේ කෝණය ඇසුරෙන් ගත්තොත් සම්මුඛ පාදයටනේ. එතකොට සම්මුඛ පාදයට නම් sin. කෝණ ඉස්සරහින් ඉන්නකට නම් sin. sin වතාවක් මෙන්න මේ කෝණේ 30 සමානයි සම්මුඛ පාදය කවුද? DF. එතකොට DB කියන්නේ කොච්චරද දැන්? DB ව දන්නවා මේ ඉන්නේ 300 බෙදීම මුළු 3යි. sin 30 කියන්නේ භාගයයි. එතකොට ඔහොම එනවන්නේ නේද මේ? 150 දෙකෙන් බෙදුවහම 300 දෙකෙන් බෙදුවම 150යි. එතකොට DF කියන්නේ කවුද? 150 බෙදීම මුළු 3යි නිව්ටන්. මෙන්න මෙහෙම අපිට විශාලත්වයක ගන්න පුළුවන්. හරි එහෙනම් අපි දැන් බලමු කොහොමද මේ එක් එක් දඬු වල තිබ්බ ප්‍රත්‍යය වල ඇත්තරම කවුද ආතතියක් වෙන්නේ කවුද තෙරපුමක් වෙන්නේ කියලා. හරි ඒක බලන්නේ කොහොමද? හරි මෙහෙමයි. අපි දැන් උදාහරණයක් විතර ගමු CE දණ්ඩ. හරි අපිට දැන් ඕනේ බලාගන්න CE දණ්ඩේ තියෙන්නේ ආතතියක්ද තෙරපුමක්ද කියලා. CE දණ්ඩ ගත්තට පස්සේ ඒකේ සංදි දෙකක් තියෙනවා. CE දණ්ඩ දෙකලවර සංදි දෙකක් ඉන්නවා. එකක් මේ C සංදිය අනිත් එක E සංදිය. කැමති සංදියක් ගන්න. හරි. මම ගන්නවා E සංදිය. හරි. E සංදිය ගත්තට පස්සේ E සංදියට අනුව CE දණ්ඩ කියන එකේ ප්‍රත්‍යයවල අපි කොහොමද අංකණය කරේ? වාමාවර්තෝණය යන්නේ. ඒ නිසා මේ පැත්තෙන් මේ පැත්තට එන්නේ. ඒතර මේ පැත්තේ අකුර G මේ පැත්තේ අකුර F. එහෙනම් GF කියලා තමයි මෙන්න මේ දණ්ඩේ ප්‍රත්‍යයවල අපි අංකණය කරේ. CE දණ්ඩේ ප්‍රත්‍යයවල අපි අංකණය කරේ. හරි. එතකොට දැන් මේ රූප සරහනේ බලන්න CE කොහොමද ඉන්නේ? දැන් මේ රූප සරහනේ බලන්න GF කොහොමද ඉන්නේ? GF කියන එකේ තේරුම මොකද්ද? ඇත්තරම මේ සංදි ඉඳන් ගත්තට පස්සේ මේකේ ඊතලය යන්න ඕනේ G ඉඳන් Fට. එහෙනම් දැන් බලන්න මේ රූප සරහනේ G කොතනද F කොතනද කියලා. G මෙතන තියෙන්නේ F මෙතන තියෙන්නේ. ඒ කියන්නේ G වල ඉඳන් Fට ඊතලය යන්න ඕනේ. ඒ කියන්නේ මෙතන ඉඳන් මේ පැත්තට තමයි ඊතලය යන්න ඕනේ. එහෙනම් මෙන්න මෙහෙට තමයි ඊතලය යන්න ඕනේ. එහෙනම් මේ සංදිය ගාවින් ඊතලේ මෙන්න මෙහෙම මේ පැත්තට දාන්න. ඒ දානවත් එක්කම ඒ දාපු පැත්තට විරුද්ධ දිශාවට ඊතලයක් මේ පැත්තෙන් දාගන්න එච්චරයි. ඒතර මොකද්ද මේ තියෙන්නේ? මේක ආතතියක්. මේ සංදියෙන් ඉවතර බලය තියෙනවා නම් මේ සංදියෙන් ඉවතර නම් බලය තියෙන්නේ ඒක ආතතියක්. එහෙනම් CE දණ්ඩේ මොකද්ද තියෙන්නේ? CE දණ්ඩ. CE දණ්ඩේ තියෙන්නේ එහෙනම් ආතතියක්. ඒකෙන් හරියට දාන්න. ඊට පස්සේ අපි ගමු AC දණ්ඩ. AC දණ්ඩ මේ තියෙන්නේ. දැන් AC දණ්ඩ ගත්තට පස්සේ කැමති සංදියක් ගන්න. මම C සංදියම ගන්නම්කෝ. C සංදිය ගත්තට පස්සේ C සංදියට සාපේක්ෂව කොහොමද AC දණ්ඩේ ප්‍රත්‍යයබලය අපි අංකණය කරන්නේ? වාමාවර්තය නිසා මේ පැත්තේ ඉඳන් මේ පැත්තට මේ පැත්තේ ඉඳන් මේ පැත්තට BD. එතකොට B ඉඳන් D ට තමයි ඊතලය යන්න ඕනේ. කෝ B? මෙතන B මෙතන D. ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳන් මේ පැත්තට තමයි ඊතලය යන්න ඕනේ. මොන සංදියවටද? මේ C සංදිය ගාව මේ පැත්තේ ඉඳන් මේ පැත්තට තමයි ඊතලය යන්නේ. මේ B ඉඳන් D ට ඊතලය යන්නේ. එහෙනම් මෙන්න මෙහෙට තමයි ඊතලය යන්නේ. C සංදිය ගාව ඉඳන් මේ. එහෙනම් ඒත් එක්කම ඊට විරුද්ධ දිශාවට එකක් මේ පැත්තෙන් දාගන්න. එහෙනම් මේකෙත් මොකද්ද මේ තියෙන්නේ? සංදි වලින් විතර බල තියෙන්නේ. එහෙනම් ඒවා ආතති. මේක ආතතියක්. ඊට පස්සේ CD දණ්ඩ මේක. එහෙනම් ඒකෙත් කැමති සංදියක් ගන්න. CD දණ්ඩෙත් කැමති සංදියක් ගන්න. C සංදිය ගත්තොත් මොකද වෙන්නේ? C සංදියට අනුව කොහොමද මේක අංකණය කරන්නේ? CD දණ්ඩේ ප්‍රත්‍යයබල මේ පැත්තෙන් මේ පැත්තනේ වාමවර්තෝනේ. එහෙනම් GB කියලා. GB කියලා තමයි CD දණ්ඩේ ප්‍රත්‍යයබලය අංකණය කරන්නේ. ඒ කියන්නේ G වල ඉඳන් B ට තමයි ඊතලෙ තියෙන්නේ. බලන්න මේ රූප සරහනේ GB කොහොමද තියෙන්නේ? G මෙතන B මෙතන. එහෙනම් G ඉඳන් B ට ඊතලයක් නේ. මෙයාගේ ඉඳන් මෙයාට යන්නේ. G ඉඳන් B ට මේ පැත්තට ඊතලෙ තියෙන්නේ. එහෙනම් මොකද්ද කරන්නේ? ඊතලෙ තියෙන්නේ කොහෙද? මෙතන මේ පැත්තට. එහෙනම් C සංදිය ගාව එහෙනම් මෙහෙම තමයි ඊතලෙ තියෙන්නේ. C සංදිය මෙතන. C සංදිය පැත්තට තමයි ඊතලෙ තියෙන්නේ. මෙන්න මෙහෙම. එහෙනම් ඒත් එක්කම ඊට විරුද්ධ දිශාවට එකක් මේ සංදිය ගාව දාගන්න. එහෙනම් මොකද්ද මේ තියෙන්නේ? මේ තියෙන්නේ තෙරපුම. එහෙනම්
මේ දණ්ඩේ තියෙන තෙරපුම. ඔහොම හරියට දාගන්න. ඊට පස්සේ ගන්න DE දණ්ඩ. DE දණ්ඩ. DE දණ්ඩ ගත්තට පස්සේ ඒකේ කැමති සංදියක් ගන්න. මම ගන්නම් E සංදිය. E සංදිය ගත්තට පස්සේ කොහොමද E සංදියට අනුව DE දණ්ඩේ ප්‍රත්‍යයබලය අංකණය කරන්නේ? වාමවර්ත යන්න ඕනේ නේද? මෙතන ඉඳන් මේ පැත්තට යන්න ඕනේ නේද? මේ පැත්තේ අකුර කවුද? මේ A නේ. AG. AG කියලා අංකණය කරන්න. එහෙනම් බලන්න මේ රූප සටහනේ AG කොහොමද ඉන්නේ? A මෙතන G මෙතන. එහෙනම් A වල ඉඳන් G ට ඊතලය යන්න ඕනේ මේ. අකුරු වන පිළිවෙලට ඊතලය. මෙතන මෙතන. එහෙනම් A ඉඳන් G ට ඊතලයද ඊතලය දෙන්නේ මේ පැත්තට. එහෙනම් E සංදියවට එන්න මේ පැත්තට තමයි ඊතලය යන්නේ. කොයි සංදිය? මෙතනනේ. එහෙනම් මේ පැත්තට තමයි ඊතලය යන්නේ. එහෙනම් ඊට විරුද්ධ ඉෂාරයක් මේ පැත්තෙන් දාගන්නවා. එහෙනම් මොකද්ද මේකෙන් කියවෙන්නේ? DE දණ්ඩෙත් තියෙන්නේ මොකද්ද? DE දණ්ඩෙත් තියෙන්නේ මොකද්ද? DE දණ්ඩෙත් තියෙන්නේ DE දණ්ඩෙත් තියෙන්නේ තෙරපුම. ඔහොම. ඊට පස්සේ BC දණ්ඩ ගමු. BC දණ්ඩ. BC දණ්ඩ ගත්තොත් කොහොමද? C සංදියට සාපේක්ෂව ගමු. C සංදියට සාපේක්ෂව BC දණ්ඩේ ප්‍රත්‍යවලි කොහොමද අංකණය කරන්නේ? මේ පැත්තේ මේ පැත්තටනේ. මේ පැත්ත D මේ පැත්ත F. එහෙනම් DF කියලා අංකණය කරන්න. දැන් බලන්න රූප සටහනේ කොහොමද DF ඉන්නේ? D මෙතන F මෙතන. ඒ කියන්නේ D වල ඉඳන් F ට ඊතල යන්න ඕන. D වල ඉඳන් F ට ඊතල යන්න ඕන. මේ පැත්ත තමයි ඊතල යන්න ඕන. එහෙනම් C සංදියක ඊතල යන්න ඕන කොහෙටද? මෙහෙම තමයි ඊතල යන්න ඕන. මේදී. එහෙනම් ඊට විරුද්ධ දිශාවට එකක් මේ සංදියකකින් දාගන්න. මේක මොකද්ද මේ? මේ උල් දෙක එකිනෙකට හමු වෙන දිශාවට තියෙද්දි මොකද්ද වෙන්නේ? ඒක ආතතියක්. එහෙනම් මෙතන ආතතියක් තියෙන්නේ. හරි. ඊට පස්සේ ඒක දැන් මම කියලා දීපු ක්‍රමයට ඔයාලා දාගෙන බලන්න කොහොමද එන්නේ කියලා. BE දණ්ඩේ කොහොමද එන්නේ කියලා try කරලා බලන්න. හරිද? මම හිතනවා දැන් තේරෙන්නේ නැති කියලා කොහොමද මොකක් හරි රූප සටහනක් දුන්නොත් බල රූප සටහනක් දුන්නොත් සමතුලිතතාවයේ ඉන්න කොහොමද ඒකට බෝ අංකණය භාවිතා කරලා බල රූප සටහනක් අඳින්නේ කියලා මම හිතනවා දැන් තේරෙනවා ඇති කියලා. හරිද? වීඩියෝ එක නම් පොඩ්ඩක් දිග්ගැසුණා. කමක් නැහැ. පැය දෙකකට අඩුයි කොහොම හරි. ඔය පැය දෙකකින් සම්පූර්ණයෙන්ම ඕනම A-level ගානක් ඕනම A-level බෝ අංකණය ගානක් හදා ගන්න පුළුවන්. හරිද? හරි. බයි.